ව්‍යාපාරයක් යන්න වඩාත් නිවැරදිව අර්ථ දැක්වෙන ප්‍රකාශය මොකක්ද කියලායි අහන්නේ. එතකොට මේ ප්‍රශ්නේ 6 දෙනාගෙන් 5 දෙනෙක් කියලා තියෙනවා 4 වෙනි උත්තර මිනිස් අවශ්‍යතාව වමනා සපුරාලන්නා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් කියලා. එතකොට ළමයි එක්කෙනෙක් කියලා තියෙනවා ලාභ ලැබීමේ අරමුණින් සිදු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් කියලා. එතකොට ළමයි අපි කිව්වා ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලැබීම වගේම ලාභ අරමුණු කර නොගත්තු ව්‍යාපාරයක් තියෙනවා. එතකොට ඒක අපිට ව්‍යාපාරයක් වන්න නිවැරදි අර්ථයක් දක්වන ප්‍රකාශයක් විදිහට ගන්න බෑ. මිනිස් අවශ්‍යතා වුවමනා ඉෂ්ට කරන ඕනෑම ආර්ථික කටයුත්තකට අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. අපි යනවා ප්‍රශ්න අංක 2. ඒකේ තියෙන ළමයි එක තීරු දෙකක තියෙන අවශ්‍යතා හා වුවමනා කීපයක් පාද දැක්කේ ඒවා නිවැරදිව ගලපන්න කියලා තියෙන්නේ 5 දෙනෙක් කියලා තියෙනවා හරි උත්තරේ කෙනෙක් වැරදියට කියලා තියෙන්නේ. අපි ගත්තොත් ප්‍රශ්නේ මේකයි පළවෙනි තීරුවේ තියෙන ළමයි අවශ්‍යතා දෙවෙනි තීරුවේ වුවමනා දීලා තියෙනවා. එතකොට අධ්‍යාපනය කිව්වොත් ළමයි අපි ගන්න පුළුවන් දේශන ගන්න පුළුවන් නිවාස කියලා ගත්තොත් ඌඩාරමනවා සෞඛ්‍ය කියලා ගත්තොත් ළමයි එන්නත් දැන් අපි සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තමයි එන්නත් ලබා ගැනීම කරන්නේ. ඊළඟ ආරක්ෂාව ගත්තොත් රක්ෂණය තමයි අපිට ගන්න වෙන්නේ. ඇඳුම් පැළඳුම් ඇඳ රෙදි තමයි අපේ වුවමනාව වෙන්නේ. ඒතර උත්තරය 3 එන්නේ. අපි යනවා ඊළඟ ප්‍රශ්න අංක 3. අතීතයේ වෙළඳ කටයුතු සිදු වූ ආකාරය හැඳින්වෙනුයේ ඔක්කොන්ගේ මහලි ළමයි හුවමාරු ක්‍රමේ බාණ්ඩ හුවමාරුවත් එක්ක තමයි වෙළඳාම කියන සංකල්පය බිහි වුණා කියලා අපි කිව්වේ. අපි යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 4. පහත සඳහන් පහත දෑ අතරින් ව්‍යාපාරයක කාර්යයක් වනුයේ මොකක්ද කියලා අහනවා. එතකොට ළමයි මේකේ තියෙන ලාභ ලැබීම සහ ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම. ඒ ව්‍යාපාරයක අරමුණු ලාභ ලැබීම කියන්නේ ව්‍යාපාරයක අරමුණු. මෙතන අහන්නේ ව්‍යාපාර කාර්යයන්. අපි ප්‍රධාන ව්‍යාපාර කාර්යයන් කිහිපයක් ඉගෙන ගත්තා. මොනවාද ළමයි කළමනාකරන කාර්යයන්. මෙහෙයවීම ව්‍යාපාරයේ කාර්යයන්. එතකොට කළමනාකරණය ඇතුලේ මානව සම්පත් තමයි අපිට මෙතනදී ව්‍යාපාර කාර්යයක් විදියට ගන්න වෙන්නේ. හරිද? අනිත් හතර එන්නේ ඒතර වෙළඳපළ නායකත්වයේ අරමුණක් ව්‍යාපාරයක වෙළඳපොලේ රැඳී සිටීම ව්‍යාපාරයක අරමුණක් ලාභ ලැබීම ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම ව්‍යාපාරයක අරමුණු වෙනවා. ඒතර කාර්යයක් වෙන්නේ මානව සම්පත් කළමනාකරණය. හරිද? ඒකට හතර දෙනෙක් වැරද්දලා තියෙනවා. අපි යන ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක ව්‍යාපාරයක අරමුණු ළමයි උතනද තියෙනවා. එහෙනම් ව්‍යාපාරයක අරමුණු. එතකොට ළමයි පාසඳාන් දය අතුරින් ව්‍යාපාරයක අරමුණු පමණක් දැක්වෙන කාණ්ඩය මොකක්ද කියලා අහන්නේ. ඒතර ගොඩක් අය වැරදියට ගහලා තියෙනවා. දෙන්නයි හරි අනිත් හතර දෙනාගේ වැරදි. ඒතර ළමයි ව්‍යාපාරයක අරමුණු විදියට අපිට මෙතන ගන්න වෙන්නේ ව්‍යාපාරයක අරමුණක් නෙමෙයි ළමයි සේවක ආදායම උපරිම කිරීම ව්‍යාපාරයක අරමුණක් නෙමෙයි. අපි දන්නවා සේවකයින්ට උපරිම වැටුපක් දෙන්න නෙමෙයි ව්‍යාපාරයක් උත්සාහ කරන්නේ. එතකොට ඒක ව්යාපාර අරමුණක් විදියට ගන්න බෑ. ලාභය උපරිම කිරීම හරියි සේවක සුබ සාධනය ඇති කිරීම ව්‍යාපාරයක අරමුණක් ළමයි. හැබැයි සේවක ආදායම උපරිම කිරීම කියන එක අරමුණක් නෙමෙයි. ඊට පස්සේ අපි ගත්තොත් වියදම් අවම කිරීම ළමයි ව්‍යාපාරයක වියදම් අවම කිරීමට උත්සාහයක් ගත්තට ඒක ප්‍රධාන අරමුණක් නෙමෙයි ව්යාපාරයේ ලාභය උපරිම කරගන්නයි බලන්නේ. ඒතර ළමයි වියදමට සාපේක්ෂව ආදායම වැඩි කරගන්න තමයි ඒක හරහා ලාභය වැඩි කිරීමට මේ උත්සාහ කරනවා. වියදම අවම කිරීම කියන එක ව්යාපාරයක ප්‍රධාන අරමුණක් වෙන්නේ නැහැ. තරඟකාරීත්වයට මුහුණ දීම ළමයි ව්යාපාරයක අරමුණක් වෙනවා. එතකොට උත්තරය 3 එන්නේ. BCE තමයි උත්තරය එන්නේ. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. ඔය ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හුවමාරුවක් සම්පූර්ණ වීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්
නොවන්නේ මොකක්ද කියලා අහලා තියෙන්නේ. ඒතකොට ළමයි කාරණා පහෙන් හතර දෙනෙක් හරි උත්තරේ කියලා තියෙනවා. හුවමාරුවක් අවශ්‍ය වීම සඳහා. එතකොට ළමයි කොන්දේසියක් නොවන්නේ මොකක්ද කියලා යන්නේ. එක් පාර්ශවය සතුව අනෙක් පාර්ශවය අගය කරන කිසිවක් තිබිය යුතු වීම. හරිද? ඒ කියන්නේ ළමයි මම කියන පුද්ගලයා ඉන්නවා අනිත් පුද්ගලයාත් ඉන්නවා. එතකොට අනිත් පුද්ගලයා ගාව තියෙන දේ මම අගය කිරීමක් නැත්නම් මට සතුටටපත් වීමක් තියෙනවා නම් එතකොට ළමයි එයා ගාව මං හිතුවොත් මං ගාව තියෙන දේ අරයත් එක්ක හුවමාරු කරන්න නම් අරය ගාව අනිත් පාර්ශවය ගාව තියෙන දේ ගැන මම සතුටකටපත් වෙන්න ඕන. ඒ කියන්නේ ළමයි ඔතනදී ඔකේ අනිත් කියන්නේ අර ද්වික සමපාතයක් තිබීම කියලා තමයි ඔතනදී කියන්නේ. හරිද? අනිත් පාර්ශවයෙන් හුවමාරු කරන දෙපැත්තගේ අවශ්‍යතාවයන් ගැන එයාලා සතුටුයි නැත්නම් එයාලා ගැළපෙනවා කියන එක තමයි උතනදී කියන්නේ. වෙනත් විදියකට කියන්නේ. හරිද? එතකොට ඒක අත්‍යවශ්‍ය කොන්දේසියක් ළමයි. නැත්නම් පාර්ශව කැමති නැත්නම් මාරු කරගන්න බෑ. ඒතර නොවන්නේ නෙමෙයි ඒක අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එතකොට අපි ගත්තොත් එක් පාර්ශවයට හුවමාරුව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහස තිබිය යුතු වීම. ඒතර මම කැමති නම් තමා ළමයි අනිත් එක්කෙනත් එක්ක හුවමාරු කරන්නේ නැත්නම් හුවමාරු කරන්නේ නැහැ. ඒකත් තමයි හුවමාරුවේදී අත්‍යවශ්‍ය කාණ්ඩයක් වෙනවා. ඒතකොට ඒ කාරණා දෙකම අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය වෙන්නේ නැත්තේ නිශ්චිත වෙළඳපළ ස්ථානයක් තිබීම කියන එක තමයි. අපි ගාව වෙළඳපළ ස්ථානයක් සහ අවකාශයක් කියලා දෙකක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන් නිශ්චිත ස්ථානයක් තිබීම අනිවාර්ය වෙන්නේ නැහැ ළමයි හුවමාරුවක් කිරීම. හරිද? එතකොට එයා තමයි අවශ්‍ය නොවන්නේ. ඊට පස්සේ කතා තමයි අපි යනවා ඊළඟ ප්‍රශ්නය. මං කියන්න ඕන ළමයි මේ පේපර් එක තමයි මේ පාර 12 වසරයිට දුන්නේ ටර්ම් ටෙස්ට් එකට. එයාලගේ ලකුණු තිබුණා ලකුණු 40 50න් 43ක් ගත්තු ළමයිනුත් හිටියා. එන 13 වසරයිගේ ලකුණු තත්ත්වය. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 5 මං හිතන්නේ. ඊළඟ වක්‍ර නිෂ්පාදනය යනු. ඒක ළමයි ඔක්කොම හරි වෙළඳපළ සඳහා කරන නිෂ්පාදනයයි කියලා දීලා තියෙනවා. ඔක්කොම ඒ උත්තරේ තමයි දීලා තියෙන්නේ. වෙන ඊළඟ ප්‍රශ්නය තාක්ෂණයට සාපේක්ෂව ශ්‍රමය බහුලව භාවිතා කරන දැකිය හැකි කර්මාන්තය වන්නේ. හරිද ළමයි? ඔතනදී අපි ගත්තොත් මෙයා දීලා තියෙනවා මහා පරිමාණ කර්මාන්ත කියලා. අපි කිව්වා ළමයි කාර්මික විප්ලවයත් එක්ක මිනිස්සු හස්ත කර්මාන්ත වලින් මිනිස්සු යන්ත්‍ර නැත්නම් තාක්ෂණය භාවිතයට මාරු වුණා කියලා. එතකොට මේ තාක්ෂණයත් එක්ක තමයි මහා පරිමාණ කර්මාන්ත කියන එක බිහි වෙන්නේ. ඒතර ළමයි ගත්තොත් ලෝකේ මහා පරිමාණ කර්මාන්ත ගත්තොත් බොහෝ වෙලාවට ශ්‍රමයේ අඩුදායකත්වයක් අරන් තමයි යන්ත්‍ර මගින් තමයි විශාල වැඩ කොටසක් ඉටු කරගන්නේ. ඊට සාපේක්ෂව ගත්තොත් ළමයි ඇඟලුම් කර්මාන්තයේ මහන ඇඳුමේදී ළමයි ඇඳුම් මහන්න නැත්නම් වෙනත් දේවල් ඇඟලුම් කර්මාන්තයේදී යන්ත්‍ර වලට සාපේක්ෂව යම් ප්‍රමාණයක මානව දායකත්වයකුත් ඕන. එතකොට අපි ගත්තොත් හරියට 150 අවම වශයෙන් අන්න ඒ මට්ටමවත් තියෙනවා. යන්ත්‍රයක් තියෙනවා. ඒ වගේම යන්ත්‍රවල වැඩ කරන්න මහන අයත් ඕන. දැන් හිතන්නකෝ මහන මැෂින් එකක් කියලා. මැෂින් එක full තාක්ෂණික උපරිම තියෙන එකක්. හැබැයි ඒ මැෂින් එක මහන්න එක්කෙනෙක් ඉන්නම ඕන. ඒක ඔටෝ මහන්න දාන්න බෑ. එතකොට මේ මහන එක විතරයි ඊට පස්සේ කපන ඒවා කටින් කරන්න මහන්ඩ එතකොට අයන් කරන්න පැකින් කරන්න හැම ක්ෂේත්‍රයකටම එක එක සේවකයෙක්ව අනිවාර්යයෙන්ම සේවකයින්ව ඕන වෙනවා. එතකොට බොහෝ වෙලාවට ඔටෝමැටිකලි දේවල් සිද්ධ කරන්න අමාරුයි මේ ඇඟලුම් කර්මාන්තයේදී. පැහැදිලිද ළමයි? ඒකින්ද තමයි අපේ ලංකාවට වැඩියෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි වෙලා තියෙන අන්න ඔය හේතුයින්ද. අනිත් එක මිනිස්සුන්ගේ ශ්‍රමය අඩුවට ගන්න පුළුවන් කියන හේතුවත් එකක් අපේ ලංකාවේ වැඩිපුර ඇඟලුම් කර්මාන්ත බිහි වෙන්නේ.
පැහැදිලිද ළමයි? එතකොට හොඳට මේ අපි හිතුවොත් සංවර්ධනය වූ රටවල් නැත්නම් ධනවත් රටවල් වල එයාලා ෆැක්ටරියක් දාලා ඇඟලුම් කර්මාන්තයක් දාලා ඒකට සේවකයින් වරන් කරන්න මැදුම් අහන්න ගිහපුවම එයාට ලොකු කොස්ට් එකක් දරන්න වෙනවා. එතකොට එයාලා කරන්නේ අපේ වගේ මේ අඩු බිඳලා ගන්න ශ්‍රමය ගන්න පුළුවන් රටවල් වලින් එයාලා ෆැක්ටරිය දාලා මේ රටින් සේවකයෝ බැඳලා එයාලට ඕන ඇඳුම් ටික මස්ස ගන්නවා. එතකොට එයාලට පිරිවැය වාසිය මෙතනදී හම්බෙන්නේ. හරිද ළමයි? කියනවා ඊළඟ ප්‍රශ්නය. කාර්මික භාණ්ඩ හෝ පාරිභෝගික භාණ්ඩ හඳුනාගත හැකි වන්නේ අපි ගොළමයි කාර්මික භාණ්ඩ පාවිච්චි කරන්නේ ව්‍යාපාරිකයෝ. පාරිභෝගික භාණ්ඩ පාවිච්චි කරන්නේ පාරිභෝගිකයෝ. ඒතර ව්‍යාපාරිකයෝ භාණ්ඩයක් නිෂ්පාදනය යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ අපි කාර්මික භාණ්ඩ කියලා කිව්වා. අවසාන පාරිභෝජනය සඳහා යොදා ගන්නා භාණ්ඩ අපි පාරිභෝගික භාණ්ඩ කියලා කිව්වා. එතකොට මේ දෙක හඳුනා ගන්න වෙන්නේ ළමයි පැහැදිලිවම අපිට මිලදී ගන්නා ගැනුම්කරු ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර කටයුත්තක් නම් කරන්නේ ඒක කාර්මික භාණ්ඩයක් වෙනවා. ගැනුම්කරු පාරිභෝගිකයෙක් නම් අවසාන පරිභෝජනයක් නම් ගන්න එයා පාරිභෝගික භාණ්ඩයක් වෙනවා. එතකොට ළමයි කල් පැවැත්ම අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් කාර්මික සාපේක්ෂව කාර්මික භාණ්ඩවල කල් පැවැත්ම ටිකක් වැඩි. හැබැයි අපිට අනිවාර්යෙන් කියන්න බෑ කාර්මික භාණ්ඩ ගොඩක් කල් පවතිනවා කියලා. හරිද? ඒ වගේම පාරිභෝගික භාණ්ඩ යම් තාක් දුරට කෙටි කාලීන වුණාට අපිට අනිවාර්යෙන් කියන්න බෑ පාරිභෝගික භාණ්ඩවල කල් පැවැත්ම අඩුයි කියලා. හරිද ළමයි? එතකොට කල් පැවැත්ම අනුව අපිට කියන්න බෑ අපිට කියන්න පුළුවන් ගැනුම් කරු අනුව තමයි. කාර්මික භාණ්ඩයක් වෙනවද පාරිභෝගික භාණ්ඩයක් වෙනවාද කියලා තීරණය කරන්න වෙන්නේ. හරිද? අපි යන ඊළඟ ප්‍රශ්නය ඍජු සේවාවක් වන්නේ මේ අතරින් කුමක්ද කියලා අහලා තියෙනවා. හරිද ළමයි? ඍජු සේවාවක් කියලා කිව්වේ මොකද්ද ළමයි අපි? වෙනත් අතරමැදියෙකුගෙන් තොරව අපිට කෙලින්ම මේ ලබා ගන්න වෙන්න සේවාවන් වලට තමයි උතනදී අපි කියලා කිව්වේ. මෙතනදී ළමයි සහල් මිලදීගෙන පරිභෝජනය කිරීම. දැන් හිතන්නකො සහල් වෙනකම් සහල් බවට පත් වෙනකම් අවස්ථා කිහිපයකදී ගොවියාගේ ඉඳන් පැලකිරීමේ තැන ඉඳන් හාල් වෙලා කඩේට එන තැන දක්වා අති විශාල සේවකීන් සංඛ්‍යාව නැත්නම් අවස්ථා කිහිපයකදී විවිධ පාර්ශව මැදිහත් වෙනවා. එතකොට වගා කරන්න වී නෙලන්න ඊට පස්සේ වී මිලදී ගන්න වී හාල් බවට පත් කරන්න හාල් පැකට් බවට පත් කරන්න පැකට් කඩවල් වලට බෙදා හරින්න ඊට පස්සේ කඩෙන් තමයි අපි මිලදී ගන්න. ඒතර ළමයි ඒක අපිට ඍජු සේවාවක් විදියට ගන්න බෑ. සුළු ගොවියෙකුගෙන් පළතුරු මිලදී ගැනීම ඊට පස්සේ තියෙනවා තමයි රෝගියෙකු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම. අතනදී ළමයි සුළු ගොවියෙක් පළතුරු මිලදී ගැනීම කියන්නේ ළමයි එයාලා සේවාවක් නෙමෙයි. ගොවියගෙන් මිලදී ගන්න එයා ගොවියා ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ යෙදෙන්නේ. එතකොට ඒක නිෂ්පාදන කටයුත්තක් වෙනවා මිසක් ඒක සේවා කටයුත්තක් සිද්ධ වෙනවා නෙමෙයි. අපි නිෂ්පාදිතයක් තමයි මිලදී ගැනීම සිද්ධ කරන්නේ. එතකොට රෝගියෙක්ගෙන් රෝගියෙක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ළමයි අපි සේවා කාණ්ඩයට දානවා. එතකොට ඒක රෝගියාගේ රෝගයයි වෛද්‍යවරයයි අතර ඍජුව සිද්ධ වෙන කටයුත්තක්. හරිද? අපි යනවා ළමයි ඊළඟ ප්‍රශ්නය. එහෙනම් පළවෙනි ප්‍රශ්න 10 ඉවරයි. ඊළඟ ප්‍රශ්න 10 මේකෙදි ළමයි ව්‍යාපාරය කෙරෙහි බලපෑම් කරන කණ්ඩායම් කිහිපයක් පහත දැක්වේ. ඒකේ ළමයි ප්‍රශ්නයේ වැරද්දක් තියෙන්නේ. ඒකින්ද අපි මේ කොටස් පහටම ලකුණු දීලා තියෙනවා. හරිද ළමයි? ඔතන ප්‍රශ්නයේ වැරද්දක් තියෙනවා. ඒකින්ද අපි සියල්ලටම උත්තර දීලා තියෙනවා.
ඒක ගත්තොත් ළමයි පාරිභෝගික සමිති දේශීය ආදායම් දෙපාර්තමේන්ත පරිසර සංවිධාන ඔන්න ඔය තුන තමයි ළමයි ප්‍රධාන වශයෙන් බලපෑම් කණ්ඩායම් ඇති කරන්නේ. ඒතර අවමංගල්‍ය සමිති සහ මධ්‍යම ව්‍යාපාරයත් යම් බලපෑම් ඇති කරනවා ව්‍යාපාර වෙනුවෙන්. මධ්‍යම ව්‍යාපාර මධ්‍යසාර නැත්නම් ඒ දුම් වැටි මත්ද්‍රව්‍ය ආශ්‍රිත මේ ව්‍යාපාර සඳහා බලපෑම් ඇති කරනවා. හරිද? අපි යන ළමයි බැලුවොත් ඊළඟ ප්‍රශ්නය පහත දෑතනේ ස්වභාවික පරිසරය සම්බන්ධ උපනතීන් පමණක් දැක්වෙන කාණ්ඩය අහන්නේ. ස්වභාවික පරිසරය ළමයි. ස්වභාවික පරිසරය විදියට අපි ගත්තොත් ජනගහනය වැඩිවීම ළමයි ප්‍රජා පරිසරයට එන්නේ. හරිද? ජනගහන වර්ධනය. ඒක ප්‍රජා පරිසරය. එතකොට පුද්ගල විශ්වාස හා අගනකම් වෙන්නේ සංස්කෘතික පරිසරයට. එතකොට ඒ දෙක ඇර අනිත් තුන අමුද්‍රව්‍ය හිඟවීම ළමයි ස්වභාවික පරිසරය. ඉන්ධන මිල ඉහළ යාම අමුද්‍රව්‍ය මේ ඉන්ධන මේ හිඟය හින්දා වෙන බලපෑමක් පරිසරය දූෂණය වීම. එතකොට පරිසරයටම තමයි එන්නේ ස්වභාව පරිසරයටම තමයි එන්නේ. එතකොට BCE කියන උත්තරය තමයි එන්නේ. ඒක ගොඩක් අය ABE කියලා ගහලා තියෙනවා ළමයි BE හරි. ඒ කියන්නේ ප්‍රජා පරිසරයට එන්නේ ස්වභාවික පරිසරයෙන් නෙමෙයි ජනගහනය වර්ධනය වෙන්නේ ප්‍රජා පරිසරයට තමයි අපි ජනගහන වර්ධනය ස්ත්‍රී පුරුෂ භාවය අන්න ඕවා අපි ප්‍රජා පරිසරයේදී කතා කළේ. හරිද ළමයි? අපි යන ඊළඟ ආර්ථික පරිසරය තුළින් විග්‍රහ කෙරෙනුයේ කියලා අහලා තියෙන්නේ. ආර්ථික පරිසරය ළමයි ඒකෙත් එක්කෙනා එක අහලා තියෙන අනිත් අය 4 දෙනෙක්ම වෙන එක. එතනදී අපි ගත්තොත් ළමයි රජයේ අනපනත් සහ නීති නෛතික පරිසරයක් කියලා තිබුණේ අපි ළමයි. නෛතික හා දේශපාලන හා නෛතික පරිසරය කියලා කොටසක් කතා කරා. නෛතික පරිසරයේදී නීති රීති කතා කරනවා. දේශපාලන පරිසරයේදී රජයේ අනපනත් ගැන කතා කරනවා. එතකොට ඒ දෙකම ආර්ථික පරිසරයට නෙමෙයි. මෙතනදී අපි කිව්වා ජනගහන වර්ධනයේ ප්‍රජා පරිසරයට යනවා. සම්පත්ෂය වීම අදාළ එක ස්වභාවික පරිසරයට යනවා. පුද්ගලයන්ගේ අගනාකම් හා විශ්වාසයන් සංස්කෘතික පරිසරයට යනවා. එතකොට පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය, පුද්ගලයන්ගේ වැය භාණ්ඩ හා සේවා සඳහා වැය කළ හැකි ආදායම නැත්නම් ඒ සඳහා වැය කරන ආදායම තමයි අපි ක්‍රය ශක්තියේදී දක්වන්නේ. හරිද? එතකොට ඒකෙන්නේ 4 ආර්ථික පරිසරයට. හරිද ළමයි? අපි යන ඊළඟ ප්‍රශ්නය ව්‍යාපාරවල දැකිය හැකි ශක්තියින් හා දුර්වලතා අවස්ථා හා තර්ජන පහත දැක්වේලු. ඒක ළමයි තුන්වෙනි උත්තරය 5 දෙනෙක් හරි එක්කෙනෙක් වරද්දලා තියෙන්නේ. පිටතොත් AC මාරු වෙලා තියෙන්නේ. ශක්තියින් සහ දුර්වලතා කියන්නේ ළමයි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ හැකියාවන් සහ නොහැකියාවන්. එතකොට අවස්ථා සහ තර්ජන කියන්නේ බාහිර පරිසරයේ හැකියාවන් සහ නොහැකියාවන් කියන එක තමයි ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් ශක්තියින් කළමනාකරුවන් ඉහළ දක්ෂතාවලින් හෙබි කළමනාකරුව කියන ළමයි අභ්‍යන්තර පාර්ශවයක්. අභ්‍යන්තර පාර්ශවයේ තියෙන හැකියාවන් ඒවා ශක්තියින් ඉහළ දක්ෂතාවලින් හෙබි කළමනාකරුව. එහෙනම් එයා ශක්තියක් වෙනවා. දුර්වලතාවය
සේවකයින් අතර ගැටුම් ඇතිවීම. සේවකයෝ කියන්නේ ළමයි ආයතනයක අභ්‍යන්තර පාර්ශවය. ඒතර අභ්‍යන්තර පාර්ශවයන්ගෙන් තියෙන දුර්වලතාවය ගැටුම් සහගත තත්ත්වය. එතකොට ළමයි ඊට පස්සේ අවස්ථා කියන්නේ බාහිර පරිසරයේ තියෙන හැකියාවක් නැත්නම් අවස්ථාවක්. ඒතර ළමයි වැඩිහිටි ජනගහනය ඉහළ යාම තිබුණම ඒක වැඩිහිටි ජනතාවගේ අවශ්‍යතා හා සේවාවන් සපයන ව්‍යාපාරයන් වලට ඒක අවස්ථාවක් වෙනවා. හරිද? ඊළඟ ගත්තොත් තර්ජන ගත්තුවම රජයේ බදු ඉහළ යාම. ඒක ළමයි අපි දැන් වර්තමානයේ දාලා තියෙන ඔන්න ඒක පුද්ගල ආදායම් වැඩි වෙලා තියෙනවා. මාසික ආදායමකට හදලා තියෙනවා මාසයේදී ඒක පුද්ගල ආදායම ලක්ෂයකට වැඩි නම් 104ක් අන්න ওই විදිහට බෙදලා වැඩි කරලා තියෙනවා වන්දුල ගුණවර්ධන හඳුන්වලා දීලා තියෙනවා නව මේ බදු ප්‍රතිපත්තියක්. හරිද? ඉස්සර වාර්ෂික ආදායම මත බදු අය කිරීමක් කරන්න සිද්ධ වුණේ. දැන් තියෙන්නේ මාසික ආදායම මත ලක්ෂයේ ඉඳගෙන බදු අය කිරීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ඒතර ලක්ෂයක් තිබුණොත් මාසෙට රුපියල් 4000ක් බද්දක් ගෙවන්න ඕනේ. ලක්ෂයක ආදායමක් තියෙනවා. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. ඔකට ළමයි විකසිත සමාගම දුෂ්කර ප්‍රදේශයක පිහිටි රෝහලක රෝගීන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වා ඉන්න අනතුරුව ඔවුන් සියලු දෙනාටම ඇඳුම් හා බෙහෙත් වර්ග බෙදා දෙන ලදී. සමාගම විසින් ඉටු කරන ලද්දේ හරිද ළමයි? දැන් විකසිත සමාගම දුෂ්කර ප්‍රදේශයක පිහිටි. එතකොට ඒකෙන් කියනවා ළමයි විකසිත සමාගම වෙනත් ප්‍රදේශයක තියෙන නැත්නම් දුෂ්කර ප්‍රදේශයක පිහිටි රෝහලක රෝගීන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වා. රෝගීන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වලා ඔවුන්ට ඕන ඇඳුම් හා බෙහෙත් වර්ග බෙදා දෙන්නා ලදීලු. එතකොට මෙයාලා ඉටු කරන ලද සමාජ වගකීම මොකක්ද කියලා අහනවා. මෙතනදි ළමයි අපි ගත්තොත් සමාජයේ මෙතනදී සේවකයින්ට සිද්ධ කරන සමාජ වගකීමක් නෙමෙයි. මොකද වෙනත් ප්‍රදේශයක ඉන්න රෝගීන්ට කරන්න. පාරිභෝගිකයින්ටත් නෙමෙයි ළමයි මේක පාරිභෝගිකයෝ කියලා කියන්නේ නැහැ. මෙයාලා කියන්නේ දුෂ්කර පළාතක පිහිටි වෛද්‍ය මේ රෝහලක සේවකයින්ට කියලා. ආයෝජකයොත් නෙමෙයි ළමයි ආයෝජකය ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම ආයතනය ගැන කතා කරන්නේත් නැහැ. එතකොට ළමයි අපිට මෙතනදී ගන්න වෙනවා වෙනත් රෝහලක පිහිටි රෝගීන් සඳහා වෛද්‍ය සායනය පැවැත්වන්නවයි කියන්නේ අපි සමාජයට කරන සේවාවක්. ඒ වගේම එයාලගේ ආර්ථික කටයුතු නැත්නම් එයාලට ඇඳුම් හා බෙහෙත් වර්ග බෙදා දීම හරහා එයාලා සමාජය හා පරිසරය කියන එකට තමයි අපිට ගන්න වෙන්නේ මෙතනදී නිවැරදි උත්තරය විදියට සමාජයට හා පරිසරයට අදාළ සමාජ වගකීම් කියලා තමයි ගන්න වෙන්නේ. ඒකට පළවෙනි උත්තරය මේකේ 2 සහ 3ටත් දාලා තියෙනවා. පාරිභෝගිකයින්ට ගන්න බෑ ළමයි මෙතනදී සහ සේවකයින්ට කියන එක ගන්නත් බෑ. හරිද? පේනවා ඊළඟ ප්‍රශ්නය මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම වනුයේ. ළමයි 5 දෙනෙක්ම හරි ආචාර ධර්මයක් අහන්නේ ළමයි සේවක දක්ෂතා යටත් කිරීම ප්‍රකාශන අයිතිය වංචනික ලෙස යොදා ගැනීම ළමයි ඒක ආචාර ධර්මයක් නෙමෙයි. ඒක විෂමාචාරයක්. ඒක විෂමාචාරයක් නැත්නම් එයාලගේ අයිතීන් උල්ලංඝනය කිරීම අවස්ථාවක් තමයි මේක. ඉතර ගැටුම් වැළැක්වීම වෘත්තීය ආරක්ෂිත බව වෘත්තීය අනාරක්ෂිත බව ආරක්ෂා මේ අවම කිරීම. ඒ දෙක තමයි හරි උත්තරය වෙන්නේ. හරිද? හරිද ළමයි?
අපි යන ඊළඟ ප්‍රශ්නය සමාජ තිරසර සංවර්ධනයෙන් අපේක්ෂා කරන්නේ කිය මොනවද කියලා අහලා තියෙනවා. සමාජ තිරසර සංවර්ධනයෙන් අපේක්ෂා කරන්නේ සමාජය වෙනුවෙන් තිරසර සංවර්ධනය ළමයි අපි කිව්වා සමාජයේ වෙද්දි ගත්තොත් පොදු සමාජය. ඉතල පරිසර හිතකාමී බව කතා කරන්න මේකෙදි තියෙන ළමයි උත්තර දෙකක්. ලොව පුරා වෙසෙන ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීම හා උසස් ජීවන තත්ත්වයක් ආරක්ෂා කිරීම. අපි කිව්වා තිරසාර සංවර්ධනයේදී ආර්ථික තිරසර බව, සමාජ තිරසර බව සහ පරිසර ආරක්ෂණය. පරිසර තිරසර ආරක්ෂණය කියන කාරණා තුන තමයි තියෙන්නේ. ඒතර ළමයි ලොව පුරා වෙන දුප්පත්කම ජීවන තත්ත්වය උසස් කිරීම අනාගත පරම්පරාවේ අන්න ඒතර අගත්තොත් ළමයි දුප්පත්කම සහ ජීවන තත්ත්වය උසස් කිරීම සම්බන්ධව එන්නේ දුප්පත්කම අනිවාර්යෙන් එන්නේ ආර්ථික තිරසර සංවර්ධනය සඳහා. ඒතර දුප්පත්කම දුරන් කිරීම සහ ජීවන තත්ත්වය උසස් කිරීම කියන්නේ තමයි යාලට ලැබෙන ආදායම් මාර්ග වැඩි කරන එක. නැත්නම් යාලගේ ආදායම උසස් කරන එක තමයි ඔතනදී ජීවන තත්ත්වය උසස් තහවුරු කිරීම කියලා කියන්නේ. එතකොට ඒ කාරණාව වෙන්නේ ළමයි ආර්ථික තිරසර බවට තමයි ඒක එන්නේ. ආර්ථික කාරණාවන් සම්බන්ධවයි එන්නේ. එතකොට මේකේ තියෙනවා අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොවන පරිදි වර්තමාන ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීම මගින් මානව සංවර්ධනය ඇති කිරීම. එතකොට ළමයි එයාව තමයි අපිට පොදු සමාජයේ තිරසර සංවර්ධනය කියලා ගන්න වෙන්නේ. පැහැදිලිද ළමයි? ඔතනදී සංවර්ධන මගින් මානව සංවර්ධනය ඇති කිරීම. ඒතර මානව සංවර්ධනය ඉන්නේ ළමයි සමාජ තිරසර සංවර්ධනයට තමයි එන්නේ. අපි අර මානව දර්ශක කියලා ගන්න. ඔය මානව දර්ශක කියන්නේ ළමයි පොදු සමාජයේ ලබා ගන්නා තොරතුරු ඇසුරෙන් හදපු දර්ශක වලටනේ. එතකොට මානව කියලා ඉදී ඒක සමාජ තිරසර කතා මේ සංවර්ධනයට එනවා. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. තිරසර සංවර්ධනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේලු. එතකොට ළමයි තිරසර සංවර්ධනය සම්බන්ධ ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්කේ මෙන්න මේවා දීලා තියෙනවා. මේ අතුරින් ව්‍යාපාර ආයතන පාරිසරික තිරසර බව තහවුරු සහ කළ හැකි ක්‍රියාමාර්ග පමණක් ඇතුළත් පිළිතුර මොකක්ද කියලා අහන්නේ. හරිද? ඒතර ළමයි ගොඩක් අය උත්තරේ තියෙන 3 2 එකටත් ලියලා තියෙනවා. අපි ගත්තොත් පරිසර හිතකාමී ළමයි. ඒතර පරිසර හිතකාමී බල ශක්තිය පාවිච්චි කිරීම ළමයි දෙකටම එනවා. පරිසර තිරසර ආරක්ෂණ පරිසර තිරසර සංවර්ධනයට එනවා. මානව කියලා තිබුණ ළමයි මානව විවිධත්වයට කරු කිරීම අපි කිව්වා සමාජ තිරසර සංවර්ධනය. ඊට පස්සේ සංස්කෘතික විවිධත්වයටත් ළමයි ඒකත් එන්නේ සමාජ තිරසර සංවර්ධනයට. ඊට පස්සේ අපි ගත්තොත් පාර්ශවයන්ගේ ප්‍රතිලාභ වර්ධනය කිරීම කියන ළමයි ආර්ථික තිරසර සංවර්ධනයට එන එකක්. ඊට පස්සේ අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිතා කිරීම. දැන් හිතන්නකො ළමයි ඔය කොරෝනා දැන් අපි උදාහරණයක් ගන්නකො හිතන්නකො කොරෝනා කියලා. එතකොට ඕක වෛරස් එකක් නේ මොකක් හරි එකකට ඔකට බෙහෙතක් හොයන්න පර්යේෂණය කර කර හිටියා කොරෝනා වෛරස් එක. ඕක අනාරක්ෂිත වුණා නම් ඕක පොදු පරිසරයට ඕක මුදා හැරෙනවා. එතකොට ඒකෙන් මුළු ලෝකයටම සෞඛ්‍ය වසංගතයක් එනවා ආව වෙන්න පුළුවන්. නැත්නම් අපි හිතුවොත් වෙනත් දේවල් තියෙනවා ළමයි ලෝකයේ උග්‍ර විෂ දේවල් ඒවා ඉතා සුරක්ෂිතව තමයි පාවිච්චි කරන්න ඕන. මේකෙන් පොදු පරිසරයට පොදු මානවයාට ඒක අහිතකර ප්‍රතිඵල එන්න පුළුවන්. එතකොට මේක කියන එක පරිසර තිරසර ආරක්ෂණය. ඒ වගේම තමයි ළමයි ජෛව විවිධත්වය රැකීමට කටයුතු කිරීම කියලා. ජෛව විවිධත්වය කියලා කියන්නේ ළමයි අපි දැන් හිතන්නකො පොඩි මේ ස්වභාවික වනාන්තරයක් ගන්නකො.
පොඩි වැල් කැලෑවක් හරි නැත්නම් ස්වභාවික ස්ථානයක් ගන්න ගොතන ඉන්නවා ජීවීන් විශේෂ ගණනාවක්. අපිට පේන සහ පේන්නේ නැති ජීවීන් ගොඩාක් ඉන්නවා. එතකොට මේ ජීවීන් විවිධ ජීවීන් ඉන්න හින්දා තමයි මේ පරිසරය ආරක්ෂා වෙලා තියෙන්නේ. අර අපි කියන්නේ ළමයි අර ආහාර දාමයන් වලදී කියන්නේ එක එක මෙයා කනවා මෙයා කනවා ඔන්න ඔහොම විදියට. එතකොට ඔය ඒ ආහාර දාමයේ තියෙන සම්බන්ධතා හින්දා තමයි ඒ පරිසරය බැලන්ස් වෙලා තියෙන්නේ. සමබර වෙලා තියෙන්නේ ඒක හින්දා. දැන් අපි ඕකෙදි කියන්නේ ළමයි ඔය ආහාර දාමයේ අපි හිතමුකෝ පාර්ශවයන් 5ක් ඉන්නවයි කියලා. පහෙන් තුන්වෙනි පාර්ශවය බැරි වෙලාවත් නැතුව ගියොත් තුන්වෙනි පාර්ශවය නැතුව ගියොත් 4 සහ 5ටත් නැතුව යන්න පුළුවන්. ඇයි තුන්වෙනි පාර්ශවයත් එක්ක තියෙන සම්බන්ධතාව නැතුව යනවා. ඒ වගේම ළමයි පළවෙනි පාර්ශවය සහ දෙවෙනි පාර්ශවය ගත්තොම පළවෙනි පාර්ශවය දෙවෙනි පාර්ශවය විසින් කෑවට දෙවෙනි පාර්ශවය පාලනයකින් තොර වෙනවා. එයාලව කන්න කවුරුත් නැති වෙනවා. එතකොට ළමයි දෙවෙනි පාර්ශවය අධික වෙලා පළවෙනි පාර්ශවයත් නැතුව යනවා. ඇයි අපි හිතමුකෝ පළවෙනි ඉස්සිරිම සත්තු පළවෙනි සතාව තමයි දෙවෙනි සතා කන්නේ. එතකොට දෙවෙනි සත්තු වැඩි වෙනවා. පළවෙනි සත්තු අර ප්‍රමාණයමයි. එතකොට දෙවෙනි සත්තු වැඩි වෙන ප්‍රමාණයට විදියට පළවෙනි සත්තුන්ව වැඩිපුර කනවා. එතකොට පළවෙනි කට්ටියවත් නැතිලා යන්න පුළුවන් අවසානයේ දෙවෙනි කට්ටියට කන්න දෙයක් නැතුව දෙවෙනි කට්ටියත් මැරෙන්න නැති වෙලා යන්න පුළුවන්. ඒකින්ද ළමයි අපි කියන්නේ විද්‍යාවේදී කියනවා එක පාර්ශවයක් නැත්නම් පරිසරයකින් එක කොටසක් අයින් කරද්දී ඒ අයින් කරන්න යනවා නම් ඒක පිළිබඳ විශේෂව පර්යේෂණ කරන්න ඕන කියලා. ඒක තමයි ළමයි අපි ජෛව විවිධත්වය කියන්නේ. එතකොට මේ විවිධත්වයට බාධාවන් පමුණවන්න හොඳ නෑ. ඒක පොදු පරිසරයේ පැවැත්මට අහිතකර විදියට බලපාන්න පුළුවන්. ඒතර ළමයි AEF තමයි මේ ප්‍රශ්නයට උත්තරය එන්නේ. හරිද? පේනවා ඊළඟ ප්‍රශ්නය. පහත් දැක්වෙන රජයේ ෆිස්කල් ප්‍රතිපත්තියට හා මූල්‍ය ප්‍රතිපත්තියට අයත් අංග කිහිපයකීලු. ඒකෙදි තමයි උත්තර කිහිපයක් ලැබිලා තියෙනවා. ඒකේ ප්‍රශ්නය දීලා නැද්ද? ඔව්. ඒකේ ප්‍රශ්නය දීලා නැහැ නේද ළමයි? විවට වෙළඳපොළ කටයුතු පොලි අනුපාත පහළ දැමීම පෝරසානාධාරය ලබා දීම. ACD මේකෙදි කතා කරන්නේ ළමයි මූල්‍ය උපකරණ ගැන කතා කරන්නේ. එතකොට අපි කිව්වා විවට වෙළඳපොළ කටයුතු පොලි අනුපාත ඉහළ දැමීම ණයවර ලිපිකතු වලින් මුදල් පාලනය කිරීම. මුදල් සැපයීම සම්බන්ධව කාරණා තමයි මෙතනදී අහන්නේ. මුදල් මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ කාරණාවන් ටික ළමයි මෙතනදී අහන්නේ. විතර පොහොරණා සහනාධාරය ලබා දීම තෝරාගත් ආනයනය සහ තීරු බදු ඒව ළමයි බදු ප්‍රතිපත්තිය නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තියට අදාළ කාරණාවක්. රජයේ ආදායම් සහ වියදම් සම්බන්ධව කරන කාරණාවක්. මේකෙදි තමයි ප්‍රශ්නය මම දාලා නැහැ. මේක දැනුයි දැක්කේ. මෙතනදී එන්න ඕන මෙතනදී අහලා තියෙනවා ප්‍රශ්නේදී අහලා තියෙන්නේ පාත දැක්වෙන්නේ රජයේ ෆිස්කල් ප්‍රතිපත්ති වලට හා මූල්‍ය ප්‍රතිපත්තියට අයත් අංගයකි. ප්‍රශ්නය තමයි මූල්‍ය ප්‍රතිපත්තියට අයත් කාරණා වන්නේ කියන එකයි ප්‍රශ්නය වෙන්න ඕන. හරිද? උත්තරය 3 ඉන්නේ. අපි යන ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ වර්තන වියදම තුල අන්තර්ගත විචල්යක් නොවන්නේ මේ අතරින් කුමක්ද කියලා අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වර්තන වියදම තුල අන්තර්ගත විචල්යක් නොවන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට තමයි වර්තන වියදම් කියලා අපි කිව්වේ රජයක් එදිනෙදා නැත්නම් නිරන්තරයෙන් ගෙවන්න
නැවත නැවත ගෙවන්න වෙන වියදම් වලට තමයි අපි වර්තන වියදම් කියලා කිව්වේ. එතකොට වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලායි අපි වර්ග කරේ. ප්‍රාග්ධන වියදම් කියුවේ රජයේ වත්කම් මිලදී ගන්න ස්ථාවර වත්කම් මිලදී ගන්න වියදම් කරන ඒවලට. එතකොට ළමයි පොලි ගෙවීම අපි සිද්ධ කරන්න ඕන මධ්‍යම රජයේ වියදම් එකයි. එතකොට මෙයාලා කියන රාජ්‍ය ආයතන සඳහා කරන පැවරුම්. ඒ ආයතනයට මේ වෙන් කරන මුදල් ළමයි. එතකොට ඒවත් හැම අවුරුද්දේම දරන්න වෙනවා. ආරක්ෂක වියදනුත් හැම අවුරුද්දේම දරන්න වෙනවා. හැම මාසයකම දරන්න වෙනවා. එතකොට මූර්තවත්කම් අත්පත් කර ගැනීම තමයි දරන්න වෙන්නේ නැත්තේ. එතකොට අපි හිතුවොත් ගොඩනැගිල්ලක් මිලදී ගන්න නම් ඒ ගොඩනැගිල්ල එකපාරයි මිලදී ගන්නෙ. එතකොට අපි හිතුවොත් රාජ්‍ය සේවයට යම් මේ ඇමති කෙනෙක්ට නැත්නම් සේවයකට වාහන ගන්නවා නම් ඒ වාහනේ මිලදී ගැනීම සඳහා එකපාරයි මුදල් දැරීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒකට තමයි අපි මූර්තවත්කම් අත්පත් කර ගැනීම කියලා කියන්නේ. එතකොට නොවන ආයතනය තමයි මේ ආයතකොට වර්තන වියදමක් නෙමෙයි මෙයා ප්‍රාග්ධන වියදමක් වෙනවා. හරිද? එතකොට තමයි ප්‍රශ්න 20යි. මේ 20 වෙනි ප්‍රශ්නය කතා කරේ. ඊළඟ යනවා අපි 3 වෙනි කොටසට. පාත් සඳහන් ප්‍රකාශ දෙක සැලකිල්ලටගෙන නිවැරදි පිළිතුර තෝරන්නලු. තොර ළමයි කවුරුත්ම උත්තරයක් ලියලා නැහැ. ඒතර ළමයි ප්‍රකාශ දෙක තියලා තියෙනවා කවුරුත් උත්තරේ දීලා නැහැ. උත්තරය එන්න ඕන. දෙකට ළමයි. ඒතර අපි ගත්තොත් ආනයනික භාණ්ඩ සඳහා තීරු බදු අය කිරීමෙන් ආනයනය සීමා වුවද ඉන් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු බලපෑමක් එල්ල නොවේලු. එතකොට දැන් හිතන්නකො ළමයි දැන් සති දෙකකට විතර කලින් ආනයනික අර්ථාපල් මත බද්දක් කරනවා. අර්ථාපල් හෝ ලූණු. මතක හැටියට ලූණු වෙන්න ඕන. එතකොට ළමයි ආනයනය කරන්න තිබුණ රුපියල් 15ක කිලෝ එකකට රුපියල් 15ක බද්දක්. ඒ බද්ද කරහා ඒ බද්ද වැඩි කරා රුපියල් 45 වෙනකම්. එතකොට රුපියල් 30කින් බද්ද වැඩි කරා. එතකොට ළමයි ආනයනය කර ඒ බහන්න අපි හිතමුකෝ ලූණු තමා කියලා. ලූණු ආනයනය කරපු අය රුපියල් 15කට බද්දක් ගෙවලා ඒ 15ත් එයාලගේ විකුණුම් මිලට එකතු කරලා තමයි වික්කේ. දැන් ඒ බද්ද රුපියල් 45 රුපියල් 30ක් වැඩි වුණා. ඒ කියන්නේ එයාලගේ ආසන්න වශයෙන් එයාලගේ ලූණු කිලෝ එකක් රුපියල් 30කින් ගාන වැඩි වෙනවා. එතකොට ළමයි දේශීය ගොවියෝ අර පරණ ගානට තමයි මිල විකිණීම සිද්ධ කරන්නේ. එතකොට ළමයි ආනයනයේ බද්ද වැඩිවීම හරහා රටට ගෙන්නන ලූණු අඩු වෙද්දී ඒ ලූණු ඉල්ලුම දේශීය ලූණු සඳහා යොමු වෙනවා. එතකොට දේශීය ලූණු වෙළෙන්දන්ට තියෙන ඉල්ලුම වැඩි වෙලා එයාලගේ එක්කෝ එයාලගේ සැපියුම වැඩි කරන්න පුළුවන් නැත්නම් සැපියුම වැඩි වෙන්නේ නැතිනම් එයාලගේ භාණ්ඩවල තියෙන මිල යම් තාක් දුරට ඉහළ යනවා. ඇයි? ඉල්ලුමට සැපියුම නැති වෙද්දී මිල ඉහළ යන්න පුළුවන්. එතකොට ළමයි ඒකෙන් දේශීය කර්මාන්ත ළමයි ආරක්ෂා වීම සඳහා ඍජු බලපෑමක් තියෙනවා. මේක කියන්නේ කිසිදු බලපෑමක් නැහැයි කියලා. ඒකට ළමයි දේශීය කර්මාන්ත ආරක්ෂා වෙන ඍජු බලපෑමක් තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශය මේ කියලා තියෙන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් වෙනවා. හරිද? දෙවෙනි ප්‍රකාශය අපි ගත්තොත් වාණිජ බැංකුවල ප්‍රාග්ධනය හා වත්කම් අතර අවම අනුපාතය නියම කිරීම ගුණාත්මක ණය සීමා පැනවීම කීලු. අපි ළමයි ණය සීමා පැනවීම කියලා එකක් කතා කරා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම. ඒ ණය සීමා පැනවීම ළමයි වාණිජ බැංකුවල වත්කම් ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවයකට නෙමෙයි ඒ ණය සීමා පැනවීම තියෙන්නේ. ඒ ණය සීමාව පැනවීම තිබුණේ වාණිජ බැංකුව විසින් බාහිර පාර්ශවයන් පිටත පාර්ශවයන්ට ණය ලබා දෙද්දී ඒ ලබා දෙන ණය
ලබා දිය හැකි ණය ලබා දිය හැකි ශේෂ්ත්‍ර යම් තාක් දුරට පාලනය කිරීමක් තමයි එතනදී සිද්ධ වුනේ. ගුණාත්මක ණය පාලනය කියලා කිව්වේ අපි කිව්වා යම් ශේෂ්ත්‍ර කිහිපයකට වර්ධනය සඳහා රජය බලාපොරොත්තු වෙනවා නම් මේ ශේෂ්ත්‍රවල වර්ධනයක් බලාපොරොත්තු බලාපොරොත්තු වෙනවා නම් මේ ගුණාත්මක ණය සීමා හරහා ඒ ක්ෂේත්‍රයට ණය දිරිමත් කරලා අනිකුත් ක්ෂේත්‍රයන් වලට රජයට පාලනය කරන්න ඕන පැතිවලට දෙන ණය සීමාව අවම කරනවා. ප්‍රමාණාත්මක ණය සීමාව කිව්වේ අපි දෙන ණය මුදල වෙන්න පුළුවන් දෙන ණය බේරන්න දෙන කාලය වෙන්න පුළුවන්. අන්න ඒ දෙක හරහා ප්‍රමාණාත්මක අගයකින් ණය ලබා දෙන ණය සඳහා බලපෑමක් ඇති කිරීම. එතකොට ළමයි මේකත් දෙවෙනි ප්‍රකාශයත් වැරදි ළමයි මොකද ගුණාත්මක ණය සීමා පැනවීම තියෙන්නේ වාණිජ බැංකුවල පාක් ධනවත්කම් අතර නෙමෙයි වාණිජ බැංකු ණය සපයන ක්ෂේත්‍ර සම්බන්ධ. ණය ප්‍රකාශයන් දෙකම වැරදි. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. ඒක ළමයි කාගේවත් හරි නෑ. අපි යනවා ඊළඟ ප්‍රශ්නය. පාරිභෝගික ජාත්‍යන්තරය මගින් ප්‍රකාශයට පත් කොට ඇති පාරිභෝගික අයිතිවාසිකමක් වනුයේ. ඒතර ළමයි අපි කිව්වා අයිතිවාසිකම් පාරිභෝගික අයිතිවාසිකම් 8ක් කතා කරනවා අපි. ජෝන් එෆ් කෙනඩි හඳුන්වලා දෙන අයිතිවාසිකම් 4 සහ පාරිභෝගික ජාත්‍යන්තරය හඳුන්වලා දෙන අයිතිවාසිකම් 4. ඒතර සම්පූර්ණ පාරිභෝගික අයිතිවාසිකම් 8ක් කතා කරනවා. එතකොට මෙතනදී අහන්නේ පොදුවේ පාරිභෝගික අයිතිවාසිකම් නෙමෙයි පාරිභෝගික ජාත්‍යන්තරය විසින් හඳුන්වලා දෙන අයිතිවාසිකම් මොනවාද කියලා. එතකොට ළමයි අර මේ කොටස් වල ඉතුරු 4 ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිතුමා හඳුන්වා දුන්නු අයිතිවාසිකම් 4 තමයි. ඒකේ තියෙන ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය, තොරතුරු දැන ගැනීමේ අයිතිය, තෝරා ගැනීමේ අයිතිය සහ සවන් යොමු කරවා ගැනීමේ අයිතිය. එතකොට පාරිභෝගික ජාත්‍යන්තරය හඳුන්වලා දුන්න එක අයිතිවාසිකමක් තමයි මෙතනදී විස්තර වෙන්නේ. වන්දි ලබා ගැනීමට තියෙන අයිතිය. ඊට අමතරව තව අයිතිවාසිකම් 3ක් පාරිභෝගික ජාත්‍යන්තරයත් කියලා තියෙනවා. හරිද ළමයි? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිති කිහිපයක් හා එම ප්‍රමිති මගින් ආවරණය වන ක්ෂේත්‍ර කිහිපයකි. ඒතකොට ළමයි ප්‍රමිති කිහිපයක් දීලා තියෙනවා. මෙන්න තියෙන ළමයි ISO 14001 9001 OHSS 18800 ISO 22000. ඊට පස්සේ ක්ෂේත්‍ර තියෙනවා මේවා හරියටම ගලපුවම එන උත්තරය ළමයි අහන්නේ. එතකොට 4 දෙනෙක් හරියට කියන දෙන්නෙක් වැරදිලා තියෙනවා. එතකොට ළමයි ISO 14001. ඔතනදී ළමයි අපිට ඔය ටීවී එකෙත් අපි නිතර දෙබේඩේ අහනවා ISO 9001. තත්ත්ව කළමනාකරණ සහතිකය කතා කරන්නේ ස්ලෝන් ISO 9001 තත්ත්ව කළමනාකරණ සහතිකය දිනු ස්ලෝන් කියලා ඔය කතාව ඇඩ් එකක් යනවා. ඒතර B එකට තත්ත්වක සහතිකය. ඒතකොට B එකට එන්නේ 4. ඔයාලා එහෙම බැලුවොත් එක ප්‍රමිතියක් මතක තිබ්බනම් තත්ත්ව සහතිකය මතක තිබ්බනම් මේකේ උත්තරේ අහන්න තිබ්බා හරියට. එතකොට ISO 14001 කියනවා අපි පරිසර කළමනාකරණ ප්‍රමිතියකට. OHSS අපි කතා කරන්නේ ළමයි C ආයතනයේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව. ISO 22000 ආහාර සුරක්ෂිතතාවය. ඒකදී ළමයි ISO 9001 කියන එක දන්නවනම් උත්තරය හරියට ගන්න තිබුණා. හරිද ළමයි? අපි යනවා ඊළඟ ප්‍රශ්නය.
අපි යනවා ළමයි ඊළඟ ප්‍රශ්නය. ඒකෙත් ළමයි හරි උත්තරයක් නැහැ. කවුරුත් කියලා නැහැ. ව්‍යාපාර සංවිධාන ක්‍රම බිහිවීමට හේතුවක් නොවන්නේ මේවා අතරින් කුමක්ද කියලායි අහන්නේ. හරිද ළමයි? එතකොට ව්‍යාපාර සංවිධාන ක්‍රම බිහිවීමට හේතුවක් නොවන්නේ. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය, වැරදි කාණ්ඩය මොකක්ද කියලායි අහලා තියෙන්නේ. එතකොට ළමයි මෙතනදී උත්තර පහෙන් උත්තර දෙකකට තමයි උත්තර දීලා තියෙන්නේ. අවදානම බෙදා ගැනීමේ අවශ්‍යතාවය. ඒක ළමයි හේතුවක්. ප්‍රශ්නය හරියට කියවන්න ඕන. මෙතනදී අහන්නේ හේතුවක් නොවන්නේ කියලා. එතකොට තනි පුද්ගලයෙක්ට අවදානම තනිව දරා ගන්න බැරි යද්දී එයා දෙන්නෙක් එක්ක බෙදා ගන්නවා. ඒතර පුද්ගලයෝ කිහිප දෙනෙක් එක්ක බෙදාගෙන වගකීම එතනින් එහාට මිනිස්සු වගකීම යෙදූ ප්‍රාග්ධනයට සීමා කරගන්න අවශ්‍යතා නිසා සමාගම් කියන ව්‍යාපාර සංවිධානය බිහි කරගෙන තියෙනවා. එතකොට සමාගම් වලත් ළමයි පුද්ගලයෝ පෞද්ගලික සමාගම් වල පුද්ගලයෝ උපරිම 50ක් වගේ ඉන්නේ. එතකොට එතනින් එහාටත් බෙදා ගන්න ඕන වුණාදී එයාලා පොදු කියන සංවිධානය පොදු සමාගම් බිහි කරගෙන තියෙනවා. එතකොට අවදානම බෙදා ගැනීමේ අවශ්‍යතාවය ළමයි ව්‍යාපාර සංවිධාන බිහිවීමට හේතුවක්. එතනදී කියන්නේ හේතුවක් නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. ඊට පස්සේ අපි කිව්වා විවිධ දක්ෂතා වලින් පුද්ගලයෝ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම කියලා. ඒකෙදි ළමයි අපි හවුල් ව්‍යාපාරවලදී මේකෙදීම කිව්වා විවිධ අපිට ඕන මූල්‍ය ශක්තිය මූල්‍ය ශක්තියක් තියෙනවා නම් එයාව සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්තම් තාක්ෂණික නැත්තම් ව්‍යාපාරයට අවශ්‍ය තාක්ෂණික දැනුම කළමනාකරණ දැනුම අවශ්‍ය නම් එයාගේ දක්ෂතාවය ඕන නම් අපිට එයාව ව්‍යාපාරයට හවුල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට සංවිධාන ක්‍රම බිහිවීමට විවිධ දක්ෂතා පුද්ගලයොත් හේතුවක් වෙනවා. මෙතනදී ළමයි හේතුවක් නොවන්නේ මෙන්න මේ කියන කාණ්ඩය. ඉහළ ලාභයක් අත්පත් කර ගැනීම කියන කාණ්ඩය. ඒක ළමයි ලාභ ලබන ව්‍යාපාර සංවිධාන වලට හරි. ඉහළ ලාභයක් අත්පත් කරගන්න තමයි යාළ ව්‍යාපාර සංවිධාන බිහි කරගන්නේ. හැබැයි අපි කිව්වා ලාභ බලාපොරොත්තු නොවන ආයතන නැත්නම් සුබ සාධනය අරමුණු කරගත්තු ව්‍යාපාර සංවිධානක් තියෙනවා. එතකොට එතනදී මේ ඉහළ ලාභයක් අත්පත් කර ගැනීම කියන එක හේතුවක් වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාර සංවිධාන ක්‍රම බිහිවීමට හේතුවක් නොවන්නේ ඉහළ ලාභයක් අත්පත් කර ගැනීම කියන හේතුව. හරිද? තියෙනවා ඊළඟ ප්‍රශ්නය එහෙනම් සීමිත වගකීම් ලැබීමෙන් අත්වන ප්‍රතිඵලය වන්නේ සීමිත වගකීමෙන් ළමයි අපි කිව්වා සීමිත වගකීම කියලා කියන්නේ අයිතිකරු යොදවන ප්‍රාග්ධනය නැත්නම් එයා ප්‍රාග්ධනයට දායකත්ව වෙන ප්‍රමාණයට විතරක් එයාගේ වගකීම විහිදලා යන එක. එතකොට එයාගේ පෞද්ගලික දීපල වලට ඒක පැතිරා යන්නේ නැහැ. එතකොට පෞද්ගලික වත්කම් වලට පැතිරීම ළමයි සීමා රහිත වගකීම. නැත්නම් අසීමිත වගකීම. සීමා සහිත වගකීම කියන්නේ එයා යොදවන්නේ ප්‍රාග්ධනයට රුපියල් එක කොටසයි නම් දායකත්වය දීලා තියෙන රුපියල් 100යි නම් එයාට උපරිම නැතිවීමේ හැකියාව තියෙන ඒ රුපියල් 100 විතරයි. එතනින් එයාට පාඩුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද ළමයි? පේනවා ඊළඟ ප්‍රශ්නේ. ඒකෙත් ළමයි කවුරුත් උත්තර දීලා නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වළංගු ප්‍රකාශය මොකක්ද කියලා අහන්න. හරිද ළමයි? තනි පුද්ගල ව්‍යාපාර සම්බන්ධයෙන් වළංගු ප්‍රකාශය අහන්නේ. ඒකේ වැඩිම දීලා තියෙනවා ළමයි නීතිමය සීමා අවම වීම කියලා. ව්‍යාපාර සංවිධානයක් විදියට තනි පුද්ගල ව්‍යාපාරයක් නීතිමය අවම වීමක් තියෙනවා. හැබැයි ඒක අපිට අනිවාර්යෙන් කියන්න බෑ නීතිමය සීමා අවමයි කියලා අපිට අනිවාර්යෙන් කියන්න බෑ සාපේක්ෂව තමයි කියන්න වෙන්නේ. එතකොට අයිතිකරුගේ වගකීම යෙදූ ප්‍රාග්ධනයට සීමා වෙන්නේ නෑ ළමයි. මේක තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ වගකීම අසීමිත ව්‍යාපාරයක්.
ගිනුම් ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය නෑ ළමයි මේවල ගිනුම් කිරීමවත් අනිවාර්ය නෑ තනි පුද්ගල ව්‍යාපාරයකට. හැබැයි නෛතික වශයෙන් ව්‍යාපාරයත් පුද්ගලයාත් එකමය කියන එක තමයි අපිට මෙතනදී නිවැරදි උත්තරය වෙන්නේ. අපි ගියත් හිතන්නකෝ අපි කියවා වගකීම ආපේමිතයි කියලා කියන්නේ අන්න ඒ ඕකෙම එක කාණ්ඩයක්. මොකද ව්‍යාපාරයේ නමින් අපික තනි පුද්ගල ව්‍යාපාරයකට නඩු දාන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයට. ව්‍යාපාරයේ නමයත් එක මුකුත් නැහැ. ව්‍යාපාරයට මොන හරි මිලදී ගත්තා නම් වත්කමක් වෙන්න පුළුවන්, ඉඩමක් වෙන්න පුළුවන්. මිලදී ගන්න ඒක පෞද්ගලික අයිතිකාරයාගේ නමට තමයි මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ව්‍යාපාරයේ නමට මිලදී ගන්න බෑ. යම් කිසි පුද්ගලයෙක් එක්ක ගිවිසුම් ගත වෙනවා නම් ව්‍යාපාරයේ නමින් නෙමෙයි ගිවිසුම් ගත වෙන්නේ පුද්ගලයාගේ නමත් එක්ක තමයි පුද්ගලයාත් එක්ක තමයි ගිවිසුම ඇති කරගන්නේ. එතකොට ළමයි අපි කිව්වා නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම නිසා කේවල තනි පුද්ගල ව්‍යාපාරයක ව්‍යාපාරයත් අයිතිකාරයත් දෙන්නෙක් කියලා සලකන්නේ නැහැ. දෙන්නම එක්කෙනයි. පුද්ගලයාගේ විදිහට තමයි අපි ඒක සලකන්නේ. එතකොට නෛතික වශයෙන් ව්‍යාපාරයත් අයිතිකරුත් එකමයි තනි පුද්ගල ව්‍යාපාරයක. හරිද ළමයි? අපි යනවා ඊළඟ. ඒකත් ළමයි කියලා නෑ. හරි උත්තරේ. හවුල් ව්‍යාපාරයක ආයෝජිත ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත කිවිසුමක් අනිවාර්ය බව සඳහන් වන්නේ මොකේද කියලා අහන්න. ඒතර ළමයි අපි හවුල් ව්‍යාපාර සම්බන්ධව නීති 4ක් හෝ 5ක් අපි පනත් බලවාන 4ක් හෝ 5ක් කතා කරා. මේකෙදි ළමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය ගැන අපි කතා කරා. හරිද? හවුල් ව්‍යාපාරයක් කරගෙන යද්දී පැන නගින ගැටලු සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ මේ හවුල් ව්‍යාපාර ආඥා පනත. පැහැදිලිද? ඒක මේ ප්‍රාග්ධන ලිඛිත කිවිසුමක් ගැන කතාවක් නෑ ඒකේ. 2007 අංක 7 දරන සමාගම් පනතේ කියන්නේ ළමයි හවුල් ව්‍යාපාරයකට සමාජිකයෝ දෙන්නේ උපරිම 20ක් ඉන්න ඕන කියලා සමාජික සංඛ්‍යාව කියන්නේ සමාගම් පනතේ. හරිද? ඊට පස්සේ මේ සීමිත හවුල් ව්‍යාපාර පනත ළමයි අපි කිව්වා මේක අපිට අදාළ වෙන්නේ නැහැ කියලා. ඒකින්ද ඒක ගැන අපි කතා කරලා නැහැ. ඊට පස්සේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත අපි කිව්වා ළමයි තනි පුද්ගල ව්‍යාපාර වගේම හවුල් ව්‍යාපාරත් ලියාපදිංචි කරන්න ඕන මේ පනතේ කියලා. පැහැදිලිද? එතකොට 53යි. හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් කරගෙන යන විදිය තියෙනවා. හවුල් ව්‍යාපාරික සමාජික සංඛ්‍යාව ගැන කියන්නේ සමාගම් පනතේ. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම කරන්න ඕන ව්‍යාපාර නාම ආඥා පනත. ඊට පස්සේ මෙතනදී තියෙනවා ළමයි අවුරුද්ද මතක නැතුව ගියාත් වංචා බැලැක්වීමේ ආඥා පනත 1840 අංක 7 දරන වංචා බැලැක්වීමේ ආඥා පනතේ කියනවා ළමයි හවුල් ව්‍යාපාරයේ ආරම්භ කරද්දී යොදවන ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි නම් ඒ අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයේ කිවිසුම අනිවාර්යෙන් ලිඛිත කිවිසුමක් පවත්වා ගන්න ඕන කියලා. පැහැදිලිද ළමයි? ඒ 1840 දී රුපියල් 1000ක් කියන්නේ ළමයි ලොකු මුදලක්. වර්තමානයේ රුපියල් 1000ට මේ දවසක් ගෙනියන්නත් බෑ. එතකොට ව්‍යාපාරයක් ආරම්භ කරනවා තියා ජීවත් වෙන්නත් බෑ රුපියල් 1000කට. හැබැයි ওই පනත සංශෝධනය කරලා නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. ඒකෙදි කියන්නේ හවුල් ව්‍යාපාරයක් පටන් ගද්දී යොදවන මුදල රුපියල් 1000කට වඩා යොදවලා හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒ අවස්ථාවේ හවුල්කරුවන් අතර තියෙන කිවිසුම අනිවාර්යෙන් ලිඛිත කිවිසුමක් වෙන්න ඕන කියලා. පැහැදිලිද? එතකොට එහා කවුරුත් 6 දෙනාගෙන් කවුරුත් උත්තර දීලා නැහැ ඒකට. අර තුනට දීලා තියෙනවා මේ වගන්තියේ යාලට මත අහුවෙලා නැද්ද? මතක නැති වෙලාද මන්දා. හරිද ඊළඟ
අසිත විසිත හා තුසිත විසින් අවුරුදු 10ක සිට පවත්වාගෙන ආ හවුල් ව්‍යාපාරය වසර 3ක් තිස්සේ දිගින් දිගටම අලාභ ලබයි. මොවුන් හට හවුල් ව්‍යාපාරය විසිරුවා හැරිය හැක්කේ කෙසේද කියලා අහනවා. මෙතනදී ළමයි හවුල්කරුවන් අතර තිබුණු ව්‍යාපාරයක් ඒ කට්ටියටම තමයි ඕන වෙලා තියෙන්නේ ව්‍යාපාරය විසිරුවා හරින්න. හරිද ළමයි? එතකොට මේකෙදි උත්තර දීලා තියෙනවා ව්‍යාපාර නාම ආඥා පනත අනුව ළමයි හවුලක් විසිරුවා හැරීම දීලා නැහැ. 1800 මේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ තමයි හවුලක් විසිරුවා හැරීම කියලා තියෙන්නේ. එතකොට ළමයි මෙතනදී වගකීම පියවා විසිරුවා හැරීම කියන එක එන්නේ ළමයි අපේ අධිකරණයකට ගියොත් අධිකරණයේ නියෝගයක් දෙනවා මේ වගකීම පියවල විසිරුවා හරින්න කියලා. නැත්තම් එයාලට පුළුවන් ණය බේරලා විසිරුවා හැරීම සිද්ධ කරන්න. ඒතර ළමයි අධිකරණ නියෝගයක් මගින් විසිරුවා හැරීමක් නෙමෙයි. ග්‍රාම නිලධාරියාගේ අවසර අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන විසිරුවා හැරින්න. මෙතනදී විස්තරය කියන්නේ මේ තුන් දෙනාට තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ විසිරුවා හරින්න. ඒතර හවුල්කරුව සියලු දෙනාටම අවශ්‍යයි මේක විසිරුවා හරින්න. එහෙනම් එයාලටම පුළුවන් එයාලගේ හවුල් ව්‍යාපාරය විසිරුවා හරින්න. ඒතර අපි කියනවා ඒක හවුල්කරුවන්ගේ එකකතාවයෙන් විසිරුවා හැරීම නැත්නම් ස්වේච්ඡාවෙන් විසිරුවා හැරීම කියලා අපිට කියන්න පුළුවන්. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. සීමා සහිත පොදු සමාගමක අනිවාර්ය අංග ලක්ෂණයක් වන්නේ. සීමා සහිත පොදු සමාගමක අනිවාර්ය අංග ලක්ෂණය කියලා තියෙනවා. මෙතනදී අපි ඒතකොට කෙනෙක් කියලා තියෙන ළමයි සමාජික සංඛ්‍යාව අවම 7යි උපරිම සීමාවක් නැහැ කියලා නෑ. සීමා සහිත පොදු සමාගමකට අපි කිව්වා අවම සමාජික සංඛ්‍යාව දෙන්නයි නේද? දෙන්නද එක්කෙනෙක්ද? උපරිමයේ සීමාවක් නැහැයි කියලා. හැබැයි අවම අධ්‍යක්ෂකවරු දෙන්නෙක් වෙන්න ඕන කියලා කිව්වා. පෞද්ගලික සමාගමක අවම අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව එක්කෙනයි පොදු සමාගමක අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව දෙන්නයි. හරිද ළමයි? ඊළඟ ප්‍රශ්න අංක 30. සීමා සහිත පොදු සමාගමක කොටස්කරුවෙකුගේ යුතුයකමක් මේ අතුරින් තෝරන්නලු. අපි ගත්තොත් කොටස්කරුවෙකුගේ එකත් සීමා සහිත පොදු සමාගමක කොටස්කරුවෙක්. යුතුයකමක් ළමයි මේකෙදි දීලා තියෙනවා සමාගම් පොත්පත් පරීක්ෂා කිරීම කියන එක යුතුයකමක් නෙමෙයි ළමයි ඒක යාගේ අයිතියක්. රැස්වීම් වලදී තම යෝජනා ඉදිරිපත් කිරීම ළමයි යුතුයකමක් නෙමෙයි ඒක යාගේ අයිතියක්. රැස්වීම් වලට නිසි පරිදි සහභාගී වීම ළමයි ඒක යුතුයකමක් වෙනවා. රැස්වීම් වලට සහභාගී වීමේ අයිතියක් තියෙනවා. හැබැයි ඒ වලට හැමදාම නැත්තම් නිසි රැස්වීම් වලට සහභාගී වීමේ යුතුයකමක් තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට ඒක යාට මග හරිනවා හින්දා තමයි ඒක සහභාගී වෙනවා නොවෙනවා ඉන්න පුළුවන්. හැබැයි සහභාගී නොවි ඉඳලා ඉන්නේ නැතුව සහභාගී වෙන්න කියන එක තමයි අපි කියන්නේ. යුතුයකමක් කියලා. හරිද? සර් ඔව්. ඔය ටිකක් කොහොම ඉන්න එක දිගට කියන් ගියා නේද? මොකද? එක දිගට කියවගෙන කියන්නේ චුට්ටක් කොහොම ඉන්නේ? මොන හරි ලියා ගන්නවද? නෑ උත්තර මම නම් ඔබ මේ මාක් කරගත්ත සර්ට මං කිව්වේ සර් එක දිගට කියවගෙන කියන්නේ නෑ මට සර් අවුලක් චුට්ටක් ඉන්න. නෑ. කියවන් යනවා. හරිද? අපි යනවා ඊළඟ. නැත්නම් ඔකද කතා කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ ඒකයි. අපි යනවා ප්‍රශ්න අංක 14. 14 නෙමෙයි ළමයි මේ තියෙන්නේ 31 හතරවෙනි කොටසේ. සමාගම් ක්‍රමේ දක්නට ලැබෙන අහිතකර ලක්ෂණය වන්නේ. සමාගම් ක්‍රමේ දක්නට ලැබෙන අහිතකර ලක්ෂණයක් වන්නේ ළමයි ඔක්කොටම උත්තර ගහලා තියෙනවා ඔක්කොම.
මෙතනදී ගත්තොත් අහිතකර ලක්ෂණයක් කාන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ දක්ෂතා හා දුර්වලතා සමස්ත ව්‍යාපාරය කෙරෙහිම බලපෑම. එතනදී ළමයි මේක අහිතකර ලක්ෂණයක් විදියට දුර්වලතා අපිට ගත්ත හැකි. හැබැයි මෙයාගේ දක්ෂතා කියලාත් තියෙනවා. ඒතර දක්ෂතා හිතකර ලක්ෂණ නෙමෙයි හිතකර. ඒතර මේ ප්‍රකාශය අපිට හරි උත්තරය කියලා ගන්න බෑ. දක්ෂතා විතර වෙනවා හින්දා. ඊට පස්සේ අපි ගත්තොත් අධ්‍යක්ෂකවරු මගින් තීරණය ගැනීම ප්‍රමාද වීම. එතකොට ළමයි අධ්‍යක්ෂකවරු ව්‍යාපාරයේ තීරණ ගැනීම කියන එක ළමයි ඒක හිතකර සාධකයක්. මොකද අයිතිකරුවන්ගේ ඡන්දයෙන් පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලයක්. එතකොට අපි කියනවා මේ අයිතිකරුවන්ගේ කැමැත්තම තමයි අධ්‍යක්ෂක මණ්ඩලය කරනවා කියන එක අපිට හිතෙනවා. ඒතකොට යාලා තීරණ ගැනීම. ඒක හිතකර සාධකයක්. ප්‍රමාද වීම යම් දුරකට ළමයි ඉතින් ඒක අහිතකර තිබුණත් අපිට මේ ප්‍රකාශය ගන්න බෑ. මොකද මෙතන අධ්‍යක්ෂකවරුන් මගින් තමයි තීරණ ගන්න හින්දා. හරිද? ඊළඟ සමාගම ගෙවන ලාභාංශ බදු වලට යටත් නොවේ. ඒක ළමයි හිතකර සාධකයක්. මොකද එතකොට සමාගම් වල ආයෝජනය කරන්න මිනිස්සු පෙළඹෙනවා. ඊළඟ අයිතිකරුවන් හා සේවකයන් සඳහා ඍජු සම්බන්ධතාවයක් කොටස් හිමියන්ට ඇත. ගනුදෙනුකරුවන් හා සේවකයින් අතර සේවකයින් සඳහා ඍජු සම්බන්ධතාවයක් කොටස් හිමියන්ට ඇත. ඔතනදී ළමයි ඕක අපිට මේ සත්‍ය ප්‍රකාශයක් නෙමෙයි ළමයි. කොටස්කරුවෝ ගනුදෙනුකරුවෝ සහ සේවකයින් අතර ඍජු සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. සමහරක් විට සමාගම දන්නෙත් නැහැ මේ කොටස් හිමියෝ කවුද කියලා. හරිද? එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී ඔය ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් වෙනවා ළමයි. එතකොට ඕක අහිතකර ලක්ෂණයක් වෙන්නේ නැහැ. මෙතනදී තියෙනවා ළමයි පළවෙනි එක විශාල කොටස් ප්‍රමාණයක් මිලටගත් පුද්ගලයන්ට සමාගම කෙරෙහි දැඩි බලපෑමක් කළ හැකිය කියලා. දැන් අපි කිව්වා ළමයි සමාගමේ අපි හිතමුකෝ 151ක කොටස් මිලදී ගත්තා කියලා. හරිද? 151ක් මිලදී ගත්තා. අනිත් 49ම තියෙන අනිත් පාර්ශ්වයන් ගාව. එතකොට මේ පුද්ගලයාට තනියම සමාගම පාලනය කරම හැකියාවක් තියෙනවා. මොකද එයාට තනි විශාල කොටස් බහුතරයක අයිතිය තියෙනවා. ඒක ළමයි ව්‍යාපාරයකට අහිතකර විදියට සමාගමකට අහිතකර විදියට බලපාන. මේකවත් පොදුවේ කරන ව්‍යාපාරයක් එක පුද්ගලයෙක්ගේ අයිතියට නැත්නම් පාලනයට නතු වීම ළමයි ඒක සමාගම් ක්‍රමේ අහිතකර විදියට බලපාන ලක්ෂණයක්. පැහැදිලිද? එහෙනම් උත්තරය 1. ඊළඟ සමෝපකාර ව්‍යාපාර ක්‍රමය පදනම් වූ සාරධර්ම හා අගනාකම් කිහිපයක් පහත දැක්වේ. ළමයි මෙන්න තියෙන ළමයි සමෝපකාර ක්‍රමය පදනම් වූ සාරධර්ම හා අගනාකම් කිහිපයක් පහත දැක්වේ තියෙනවා. ABCD කියලා දීලා තියෙනවා. අගනාකම් පමණක් ඇතුළත් උත්තරය තියා මොකද්ද කියලායි අහන්නේ. හරිද ළමයි? එතකොට අපි අතනදී කතා කරා හතර කොටස් හතර සමූපකාර අගනාකම් මේවා සමූපකාර සාර ධර්ම මේවා කියලා කොටස් දෙකක් කතා කරා. අන්න ඒව තමයි ළමයි මෙතනදී අහන්නේ. මම ඒක කරද්දී කිව්වා A level paper එකක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එන අනිවාර්යයෙන් වගේම එන ප්‍රශ්නයක් තමයි හැම අවුරුද්දෙම එක්කෝ සමූපකාර සාර ධර්ම අහනවා නැත්නම් සමූපකාර අගනාකම් අහනවා. නැත්නම් අගනාකම් අහනවා නැත්නම් සාර ධර්ම. ඒකින්ද ඔය කොටස් හතර අනිවාර්යෙන් මතක තියාගන්න. අනිවාර්යෙන් පේපර් එකේ එතකොට ළමයි එක ලකුණක් තමයි. හරිද? මෙතනදී ළමයි අගනාකම් අහන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී බව, ස්වයං වගකීම සහ සමානාත්මතාවය කියන එක තමයි අගනාකම්. අනිත් දෙක සාර ධර්ම ළමයි. විවුර්ත බව සහ සමාජ වගකීම කියන එක සාර ධර්ම වෙනවා. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය.
පොදු ව්‍යවසාය ආයතනයක් නොවන්නේ මේ අතරින් මොකක්ද කියලා අහනවා. පොදු කියන්නේ ළමයි රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. ඒතර ළමයි අපයෙන් සීමිත සමාගම් තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. ඒක ළමයි ඔක්කොංගෙම වගේ හරි එක්කෙනෙක් තමයි පළාත් පාලන ආයතන කියලා තියෙන. පළාත් පාලන ආයතන කියන්නේ ළමයි රාජ්‍ය අංශයේ නැත්නම් රජයේ අයිතිය යටතේ තියෙන ව්‍යාපාර. තමයි මට විනාඩියක් දෙන්න මම වතුර එකක් අරගෙන එන්නම්. වතුර බෝතලේ ඉවරයි. යොහන් මොකෝ වෙන්නේ? ඉන්නවා ඉතින් කොහොමද ඉතින් මට ඉන්න අවුලක් නැහැ. ඔය පැත්ත අවුලක් නැද්ද? මේ පැත්තේ උදන්නේ ශ්‍රී ලංකාවේ ඔය ඉන්නනේ ක්‍රිකට් ගහනවා. මැච් ඊයේ මැච් එක උනේ 3-0ද? ඕ අපෝ වෙන අය හරියන්නේ නැහැ. ඔය වීඩියෝ කොන්නේ නැහැ. හරි ළමයි යෝහන් මොකක් හරි ප්‍රශ්නයක්ද? යෝහන් මොකක්ද ඇඟිල්ලක් පෙන්නලා වැහුවේ? යෝහන් හරිද? අපි යනවා ඊළඟට. ඒකෙත් කවුරුත් උත්තරයක් දීලා නැහැ ළමයි. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා දෙපාර්තමේන්තුවක් නොවන්නේ ග්‍රන්ථ ප්‍රකාශන අපි කිව්වොත් තමයි ප්‍රකාශන දෙපාර්තමේන්තුවක් තියෙනවා. රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව. මෙතනදී ළමයි විදුලි බල දෙපාර්තමේන්තුවක් නෙවෙයි විදුලි බල මණ්ඩලයක් තියෙනවා. නේද? මේක මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙනවා, සුරාබද්ද දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව කියලා නෑ ළමයි. තියෙනවා මේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවක් තියෙනවා, රාජ්‍ය ප්‍රකාශන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ජාතික විදුලි බල මණ්ඩලයක් තියෙනවා. ඒක එතකොට ළමයි සංස්ථා මේ කාණ්ඩයට තමයි විදුලි බල මණ්ඩලය වැටෙන්නේ. එතකොට ඒක දෙපාර්තමේන්තුවක් නෙමෙයි. හරිද? ඊළඟ රාජ්‍ය සංස්ථාවක් ප්‍රාග්ධනය සපයා ගන්නේ කෙසේද කියලා ඇහුවා. අහලා තියෙනවා. මෙතනදී ළමයි රජය මගින් ණය ලබා ගැනීම සිද්ධ කරනවා රාජ්‍ය සංස්ථාවක්. එතකොට පෞද්ගලික අංශයේ බැංකු ණය ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම විදේශ ආධාර ලබා ගැනීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම මහජනතාවට කොටස් නිකුත් කිරීමක් නැත්නම් ණයකර නිකුත් කිරීමක් මගිනුත් සපයා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට නිවැරදි උත්තරය වෙන්නේ ඉහත මාර්ග සියල්ලෙන්ම ලබා ගන්න පුළුවන්. හරිද? ඊළඟ තියෙනවා ළමයි ව්‍යවසායකයා හා කළමනාකරුවා අතර වෙනස නිවැරදිව දක්වන්න කියලා. එතකොට අපි කිව්වා ව්‍යවසායකයෙක් සහ කළමනාකරුවෙක්. එතනදී කියලා තියෙනවා ව්‍යවසායකයා ව්‍යාපාරික ගැටලු හඳුනා ගන්නා අතර කළමනාකරුවෝ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගනී කියලා නෑ ළමයි. ව්‍යාපාරික අවස්ථා හඳුනාගන්නේ ව්‍යවසායකයා.
ව්‍යාපාර ගැටලු කළමනා හඳුනාගෙන ඒවා කළමනාකරණය කරන්නේ කළමනාකරුවා. හරිද? එතකොට ව්‍යවසායකයා බොහෝ වෙලාවට ළමයි ව්‍යාපාරයේ අයිතිකරු වෙන්නත් පුළුවන්. හැබැයි කළමනාකරුවෙක් ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. කළමනාකරුවා ආයතනයේ සේවකයෙක් විතරයි. හරිද? අපි හිතමුකෝ ව්‍යවසායක අලුත් නිර්මාණකාරයක් කරගෙන යා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ ව්‍යාපාරය කළමනාකරණය කිරීම සඳහා කළමනාකරුවෙකු බඳවා ගන්නවා. එතකොට එයා ව්‍යාපාරයේ සේවකයෙකු විතරයි හැම වෙලාවකම. ව්‍යවසායකයා ළමයි අපි කියන්නේ අනිවාර්යෙන් ව්‍යාපාරයේ අයිතිකරු වෙනවා කියලා. බොහෝ වෙලාවට ව්‍යාපාරයේ අයිතිකරු තමයි ව්‍යවසායකයෙක් වෙන්නේ. නොවන අවස්ථාවක් තියෙනවා. හරිද ළමයි? එහෙනම් උත්තරය ඒකයිනේ. අපි යන ඊළඟ ප්‍රශ්නය ව්‍යවසායකයා යන්නට පූර්ණ අර්ථගෙන දෙන ප්‍රකාශය වන්නේ. ඒකේ ඔක්කොම ලියලා තියෙනවා ළමයි. නව්‍යතා වෙනස්කම් ඇති කරන්නා ව්‍යවසායකයාය කියලා සියලු දෙනාම හරියට උත්තරය කියලා කියනවා. වෙන ඊළඟ ප්‍රශ්නය ජාතීන් අතර සංස්කෘතීන් අතර පවත්නා වෙනස්කම් හඳුනා ගැනීම මගින් අවස්ථා සම්පාදනය කර ගැනීම සිදුවන්නේ. බලන්න ළමයි ජාතීන් අතර සහ සංස්කෘතීන් අතර කියලා තියෙනවා. එතකොට අපි ව්‍යවසායක අපි කියන මෙතනදී මොකද්ද කියන්නේ ළමයි මේ ව්‍යවසායක ප්‍රවණතා නේද අපි මේ වලට කියන්නේ. එතකොට අභ්‍යන්තර ව්‍යවසායකත්වයේ ලක්ෂණය තමයි ළමයි ආයතනයක් ඇතුලේ සිද්ධ කරන ව්‍යවසායක කටයුතු. සමාජීය කටයුතු අපි කියුවොත් ගෝලීය කටයුතු කියලා කියන්නේ ළමයි දැන් වර්තමානයේදී අපි කතා කරන. වර්තමානයේදී කතා කරන අපි හිතුවොත් ගෝලීය වසංගතයක් කියන එක අපි කතා කරනවා. එතකොට මුළු ලෝකයටම මුළු සංස්කෘතීන් ගණනාවකට මුළු ලෝකයේ පොදුවේ ජාතීන්ට සිද්ධ වන ප්‍රශ්නයක් වෙනුවෙන් කරනු ලබන නව සොයා ගැනීම. එතකොට අපි කතා කරන කොරෝනා වෙනුවෙන් සොයා ගන්නා බෙහෙත් නැත්නම් ඒ සම්බන්ධව කරන ව්‍යවසායක කටයුතු ළමයි අපි කියන්නේ ගෝලීය ව්‍යවසායක කටයුත්තක් කියලා. සමාජීය කටයුත්තක් කියන්නේ ළමයි යම් රටක නැත්නම් යම් ප්‍රදේශයක ඉන්න ජන කොටසකට තියෙන ප්‍රශ්නයක් වෙනුවෙන් ව්‍යවසායක කටයුත්තක් යෙදී. අපි දැන් හිතුවොත් දැන් තිඹිරි ගස් කට්ටුව අපි හිතුවොත් වේලෙනවා වතුර නැහැ. එතකොට එයාලගේ වේලීම අධික පෑයීම ජල හිඟය කියන කටයුත්ත සම්බන්ධව නව සොයා ගැනීමක් සිද්ධ කිරීම. ඒකට අපි කියනවා සමාජීය ව්‍යවසායක කටයුත්තක් කියලා. හරිද? ඒතර මේකෙදි විස්තර කතා කරන්න ළමයි පිටිපන්නේ ගෝලීය ව්‍යවසායකත්වය කියලා. පිටිබන ළමයි ස්වයං පෝෂිතයි. වතුර නම් වතුර තියෙනවා, වැස්ස නම් වැස්ස තියෙනවා. එහෙට බැස්සොත් මාළු තියෙනවා. මෙහාට බැස්සොත් තවත් මේවා තියෙනවා. ස්වයං පෝෂිතයි. අනිත් ඒවාත් තියෙනවා නේද? ඔක්කොම තියෙනවා. කසින් හරිද? දේශීය නිෂ්පාදන තියෙනවද? ස්වයං පෝෂිතයි කියලා. දේශීය නිෂ්පාදන අපි යන ඊළඟ ප්‍රශ්නය සුළු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වඩාත් සත්‍ය ප්‍රකාශය තෝරන්නලු. ඒතර ළමයි ඒකෙදි ඔක්කොම උත්තරේ දීලා තියෙනවා සුළු ව්‍යාපාරයක් කියන්නේ සාපේක්ෂව කුඩා වෙළඳපොළ කොටසක් හිමි ව්‍යාපාරවලට කියලා. හරිද? ඊළඟ මේ තියෙන ළමයි 50 වෙනි 40 වෙනි ප්‍රශ්නය සුළු ව්‍යාපාරයක් මහ පරිමාණ ව්‍යාපාරයකින් වෙන්කොට හඳුනාගත හැකි වන්නේ ඒකටත් කියලා තියෙනවා ළමයි සියලු දෙනාම හරි උත්තරය ඉහත සියල්ලම මගින් කියලා. ප්‍රශ්න අංක 5 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට හේතුව. ඔතනදී ළමයි ප්‍රාග්ධන හිඟය ඒවා
යම් තාක් දුරට බලපානවා. හැබැයි ඒව කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මම ඔයාලට කිව්වා මේ ව්‍යවසායකත්ව හුදකලා බව කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මලින්දු? ව්‍යවසායගත හුදකලා බව ටිකක් මතකයි. කියන්නේ අලුත් නිර්මාණ මුකුත්ම නොකර නිකම්ම අධිකාරිය කිරීම එකද? ව්‍යවසායකත්ව හුදකලා බව කියන එක මම ඔයාලට ලිව්වා. ව්‍යවසායකත්ව හුදකලා බව කියන්නේ විනාඩියක් දෙන්න ළමයි. ව්‍යවසායකත්ව හුදකලා බව ඔක කිව්වා මමත් ඔයාලට නෝට් එකක් දුන්නා මට ඔක කරද්දි මතකයි දැන් මතක නැහැ. ඔක තියෙන ව්‍යවසායකත්ව බාධාවන් නැත්නම් ඒ මාතෘකාව යටතේ තිබ්බේ. ව්‍යවසායකයෙකු මුහුණ දෙන ගැටලු හරි මේ වගේ කොට උත්තරද තිබ්බේ. ඔකදී ළමයි අර මේ ව්‍යවසායකත්ව හුදකලාව ඔතන ව්‍යවසායකත්ව හුදකලා බව කියන්නේ ළමයි මේ මනෝ විභීතිය කියන කාණ්ඩයටම තමයි. ඒ කියන්නේ ඔහුමටම ආවේනික වෙච්ච සිද්ධියක් නැත්නම් ඔහුම එක මනෝ ඒ කියන්නේ එක රටාවකට හුරු වෙලා තියෙන එක. හරිද? ඒ කියන්නේ අලුත් දෙයක් කරන්නේ නැතුව නැත්නම් එයාගේම විදියකට එයාගේම රටාවකට පුරුදු වෙලා ලෝකයේත් එක්ක වෙනසකට යන්නේ නැති එක. ඒක තමයි අපි ව්‍යවසායකත්ව හුදකලා බව කියලා කියන්නේ. හරිද? අපි යන ඊළඟ ප්‍රශ්නය. හරිද ළමයි? අපි යන ඊළඟ ජනහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නීතිනායක. ජනහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ළමයි පේපර් වලදී ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ කුඩා පරිමාණ ව්‍යාපාර නිර්වචනය කිරීම සම්බන්ධව. එතකොට එයා නිර්වචනය කිරීම සිද්ධ කරන්නේ සේවක සංඛ්‍යාව අනුව. එතකොට අනිත් ඒවල ආයෝජිත ප්‍රාග්ධනය වත්කම් වල වටනම භාවිතා කරන විදුලි ධාරිතාව වෙනත් ආයතන පාවිච්චි කරන ළමයි ජනහ සංඛ්‍යා ලේඛන පාවිච්චි කරන්නේ සේවක සංඛ්‍යාව. මෙන්න මේච්චරට වඩා අඩු ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේ කියලා කියනවා. හරිද?
අපි යන ඊළඟ ප්‍රශ්නය ශ්‍රම සූක්ෂම කර්මාන්තයකට වඩා උචිත උදාහරණය මොකක්ද කියලා අහනවා. ශ්‍රම සූක්ෂම කියන්නේ ළමයි වැඩියෙන්ම ශ්‍රම දායකත්වය දෙන ව්‍යාපාර. එතකොට ළමයි මෙතන තියෙන මෝටර් රථ එකලස් කිරීම ඔයාලා දැක්කොත් ළමයි ලෝකයේ ප්‍රධානම හොඳම නැත්නම් හොඳ බ්‍රෑන්ඩඩ් වාහන අපි හිතමුකෝ Audi, Benz අන්න ඔය වගේ ඔයාලා YouTube එකේ බලන්න එයාලාගේ වාහනවල ගොඩක් ඒ කටයුතු සේවා මේව කරන්නේ යන්ත්‍ර වලින්. එතකොට අපි ගන්න ඔය ජපාන් නැත්නම් මේ Toyota, Indian එතකොට ජපාන් වගේ ඒ වාහන සාපේක්ෂව අර බජට් වාහන තියෙන්නේ මිල අඩු අපි කියන අර්ධ සුඛෝපභෝගී නැත්නම් සුඛෝපභෝගී නොවන කාණ්ඩේ වාහන ගොඩක් වෙලාවට ක්ලාස් කිරීම කරන්නේ මිනිස්කමය වැඩි. හැබැයි සුඛෝපභෝගී අධි සුඛෝපභෝගී වාහන ගොඩක් කටයුතු සිද්ධ කරන්නේ යන්ත්‍ර භාවිතයෙන් තමයි සිද්ධ කරන්නේ. ඔක්කොම මැෂින් ඔටෝ කරන්නේ නවනේව තද වෙන ඒවා ගොඩක් වෙලාවට සමහර කරලාට ගිහිලා එන කිහිපයක් විතරයි මිනිහෙට තද කරන්න තියෙන්නේ. අන්න එහෙම තියෙනවා. එතකොට ඒක සාපේක්ෂව අපි ගත්තොත් කොණ්ඩ මෝස්තර දැමීම කොණ්ඩේ හදන එක මැෂින් එකකට දුන්නොත් හොඳට ක්‍රියේයි. ඒක ළමයි අපිට කියන්න බෑ මොකද එක එක පුද්ගලයාගේ කොණ්ඩ එක එක විදිය එක එක ප්‍රමාණයන්ගෙන් තියෙන ඔළුව ලොකුයි ඔළුව පොඩි දිග කොණ්ඩ කොට කොණ්ඩ අර කැරලි කොණ්ඩ නූල්ස් කොණ්ඩ තියෙනවා නැත්නම් ඉත්තපූරු කොණ්ඩ තියෙනවා ඒව ಜಾති වෙනස්. ඒ වගේම එක එක්කෙනා දාන මෝස්තරත් එකිනෙකට වෙනස්. එතකොට ඒවලදී ළමයි මැෂින් එකකට ප්‍රෝග්‍රෑම් කරලා කියන්න බෑ මේ කොණ්ඩය හදන්න කියලා. එතකොට එක එක උපකරණ පාවිච්චි කරනවා. කොණ්ඩේ රත් කරන්න, හුලං අල්ලන්න, අඹරන්න අන්න ඒ වගේ මැෂින් පාවිච්චි කරාට ඔය ඔක්කොම කරන්න ඕන මිනිහෙක් නැත්නම් ගෑණියක් තමයි කොණ්ඩ මෝස්තරයක් දැනීම සිද්ධ කරන්නේ. ඒතකොට ශ්‍රමය වැඩි වශයෙන් භාවිතා කරන එකට උදාහරණයක් වෙන්නේ කොණ්ඩ මෝස්තර දැමීම. අනිකුත් ඒවලට ළමයි සාපේක්ෂව වැඩියෙන් යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙන ළමයි හොඳ මුදලක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ප්‍රධාන ලක්ෂණය ළමයි මුදලක් වුණාම ළමයි අගය නොපැවතීම මුදලක ලක්ෂණයක්, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම මුදලක ලක්ෂණයක්, නෛසර්ගික අගයක් තිබීම මුදලක ලක්ෂණයක් නැත්නම් කාර්යයක් කියන්න පුළුවන් අපිට. ප්‍රධානම ලක්ෂණය තමයි ළමයි මුදලක් වුණාම මේ අනුකරණය කිරීම දුෂ්කර වෙන්න ඕන. නැත්තම් ළමයි අනුකරණය දුෂ්කර වෙන්නේ නැතුව තිබුණොත් ඕන එක්කෙනෙක්ට මේ මුදල කොපි කරන්න පුළුවන්. හරිද? ඔන්න දැන් රජයට චෝදනා කරනවා රජයේ පාර්ශ්වය විසින් අධික ලෙස මුදල් මේ මුද්‍රණය කරා කියලා මේ උද්දමනය වැඩි වෙන්න නැත්තම් භාණ්ඩ සේවා වැඩි වෙන්න හේතුවක් වුණා කියලා ගිය මේ මාස කිහිපේ රුපියල් බිලියන ගානක මේ මුදල් මේ අපි කියන මුද්‍රණය කරපු හේතුව හින්දා. එතකොට අපි හිතන්නකෝ පෞද්ගලික කට්ටියක් කරන්න ගත්තා කියලා. ඔය මේ දැන් මේ දවස්වල ඔය බඩු ගොඩක් ගණන් යන්නේ. ඒකට හේතු වෙන්නේ අපි ගාදින සල්ලි එළිය ගන්න හින්දාදී. මොකද? දැන් මේ දවස්වල ඉලෙක්ට්‍රික් බඩු එහෙම ගණන් යනවානේ. ඔව්. ඒකින් කරන්නේ අපි ගාදින සල්ලි එළියට ගන්න හින්දාදී. තේරුන්නේ නැහැ. දැන් ඉලෙක්ට්‍රික් බඩු ගණන් යනවානේ. දැන් 50000 තිබ්බ එක ලක්ෂයක් වුණොත් එහෙම දැන් මිනිස්සු අනිවාර්යෙන් ගන්න බෑ. අපි ඒක වීදන් නොකර තිබ්බොත් එහෙම සල්ලි අපි ගාමනේ තියාගන්නේ. දැන් රජයේ සල්ලි ටික එකතු කරගන්න හින්දාදී එහෙම ගණන් උස්සන්නේ නැහැ ළමයි. ගණන් මේ භාණ්ඩ ගණන් යන්න හේතු ගොඩක් තියෙනවා. ඒකේ හේතුවක් තමයි ඔය මුදල් වැඩියෙන් මේ එළියට දාමන. දැන් හිතන්නකෝ රජයේ මුදල් print කරලා එළියට දැම්මා කියලා. එතකොට දැන් මම මෙහිම උදාහරණයකට ඔයාලට එක දවසක උදාහරණයකට කිව්වා. දැන් අපි හිතුවොත් ලංකාවේ ළමයි නිෂ්පාදනය කරන උපරිම ප්‍රමාණයක් තියෙනවා. හරිද? අපි හිතමු ඒකක 10ක් කියලා. ඒකක 10ක් මිලදී ගන්න අපි හිතුවොත් ඔය ඒකක 10 වටනවා රුපියල් 100ක්. හරිද? එතකොට රට තුල මුදල් සංසරණය වෙන්න ඕන රුපියල් 100ක්. ඒ භාණ්ඩය මිලදී ගන්න තියෙන්න ඕන 100ක්. එතකොට තමයි අර 100ෙන් ඒ භාණ්ඩ මිලදී ගැනීම සිද්ධ කරන්නේ. බැරි වෙලාවත් රටේ මුදල් අපි හිතුවොත් තිබ්බා රුපියල් 200ක් කියලා. එතකොට අර 100 භාණ්ඩය ඉල්ලන්න මිනිස්සු
200ෙන්ම මේ භාණ්ඩය කෙරෙහි ඉල්ලුම කරනවා. එතකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. මිනිස්සු ගාව මුදල් තියෙනවා. එතකොට ඒකේ මිඩ වැඩි වීම. ඒ එකක්. ඊට අමතරව රජයේ ආදායමට වඩා ළමයි රජයේ වියදම වැඩි. එතකොට රජයේ වියදම වැඩි වුණාම රජයට සිද්ධ වෙනවා ණය ගන්න. වියදම පියව ගන්න. ඕක දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් විදියට අපි කියන රජයට රජයේ තියෙන අර විනිමය අපි කියන අර ඩොලර් හිඟයක් කියලා කියනවනේ. එතකොට ඩොලර් සංචිතය ලංකාවේ තියෙන සංචිතය හිඟ වෙද්දී රජයට විදේශ ගනුදෙනු කරන්න ඩොලර් නැතුව යනවා. එතකොට ළමයි අර පිට රටින් බහණ්ඩ ලංකාවට ගේන්න බැරුව යනවා. බහණ්ඩ ගේන්න නැතුව යද්දී ඉල්ලුම වැඩි, සැපයුම අඩුයි ළමයි. මිනිස්සු ඉල්ලනවා බහණ්ඩ සාපේක්ෂව. එතකොටත් බහණ්ඩේ මිල වැඩි වෙනවා. ඊට අමතරව කෘත්‍රිමව මිල මාව පෑම කියනවා ළමයි. ඒක කරන්නේ වෙලෙන්දු විසින්. අර තියෙන සීනි හාල් වලට ඕක තමා කරේ ළමයි. බහණ්ඩ තොග හංගගෙන තියා ගන්නවා. හංගගෙන තියාගෙන ඉල්ලුම වැඩි, වෙළඳපොලේ බහණ්ඩ නැහැ. බහණ්ඩවල මිල ඉහළ යනවා. බහණ්ඩවල මිල ඉහළ ගියාට පස්සේ මෙයාලා ටික ටික වෙළඳපොළට බහණ්ඩ නිදහස් කිරීම කියනවා. එතකොටත් ඔක්කොම නිකුත් කරන්නේ නැහැ ළමයි. මොකද සැපයුම වැඩි වුණොත් මිල පහළ බහින හින්දා. එතකොට අර වැඩි කරගත්තු මිල එහෙම්ම තියාගෙන අර මේවා විකුණනවා. එතනදී තියෙන ප්‍රධාන චෝදනාවක් තියෙනවා බඩු නිදහස් කරලා අඩු මුදලට ගෙනල්ලා ලෝකෙදී තියෙනවා ළමයි මට මතක හැටියට සීනි කිලෝ එකකට බද්ද ගෙනාවේ ළමයි අඩු කරා 750කට රුපියල් 50ක් සීනි කිලෝ එකකට රුපියල් 50ක බද්දක්ද කොහෙද තිබුණා මට මතක හැටියට 50න් අඩු කරා 49යි 50ක් අඩු කරා 750 බද්දට තමයි ළමයි සීනි ටොන් ගාණක් ගෙනාවේ. ඔය ඒ සීනි තමයි ඔය අත්අඩංගුවට නැත්නම් රජයට පවරා ගැනීමක් සිද්ධ කරන්නේ ඔක්කොම නෙමෙයි ළමයි. පොඩි මාධ්‍ය සංදර්ශනයක් එතනදී යන්නේ. එතකොට මේ 750ට ගෙනල්ලා ආයෙ යාල බදු ඒක අයින් කරා චෝදනාවත් එක්ක ආයෙ නැවත බදු රුපියල් 50ට ගෙන්නුවා. 50ට දැම්මා. එතකොට ළමයි බදු අඩු කරාට සීනිවල කිලෝ එකේ මිල අඩු වුණේ නැහැ. අර කට්ටිය සීනි තව හංගගෙන හිටපු එකෙන් තවත් සීනි මිල ඉහළට ගියා. හැබැයි අර යාල 750ට ගෙනාපු බද්දට ගෙනාපු සීනි තමයි ටොන් ගාණක් තියාගෙන හිටියේ. අර මිල ඉහළට ගියාට පස්සේ එයාලත් කරන්නේ ටික ටික සීනි එළියට දෙනවා. හැබැයි අර මේ ගණන් ගිය මිලටම තමයි. එතකොට ළමයි අර 140 මේ රුපියල් 49යි 50යි 49යි 750න් බදු වාසිය සම්පූර්ණයෙන් හම්බුනේ මේ ආනායන හිමියට. ඊට අමතරව වැඩි කරගත්තු මිල වෙළඳපොලේ වැඩි වුණ මිල ඒ වාසියත් ආවේ අර ව්‍යාපාරිකයටම තමයි ඒ වාසියත් එන්නේ. හරිද ළමයි? ඉතින් ඕක අපිට එක දවසකින් මේ කාරණාව හින්දා විතරක් කියලා කියන්න බෑ බඩු මිල ඉහළ යන. ඒක ළමයි අති සංකීර්ණ මාතෘකාවක්. විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් බලපානවා පොදු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම වෙනුවෙන්. ඒක එකක් තමයි ප්‍රධාන එකක් අපේ විදේශ සංචිත නැතිවීම. ප්‍රධාන හේතුවක් වෙන්නේ. හරිද? අපි යනවා ඊළඟ ප්‍රශ්නය. ව්‍යවහාර මුදල් වලට මෙන් ඉහළ ද්‍රවශීලතාවයක් නොමැතිවද ඉතා ඉක්මනින් මුදල් බවට පත් කරගත හැකි වන්නේ. ඔතන අහන්නේ ළමයි ආසන්න මුදල් ගැන අහන්නේ. හරිද? විද්‍යුත් මුදල් කියන්නේ ළමයි මේ ද්‍රවශීලතාවය වැඩි. ඇයි විද්‍යුත් මුදල් කියන්නේ ළමයි අපි මේ තියෙන අර මුදල් වලටත් වඩා ඉක්මනින් සමහරක් විට අගයන් වලින් ගනුදෙනු කරන්න හැකියාව තියෙනවා. ව්‍යවහාර මුදල් වලට ව්‍යවහාර මුදල්ම තමා ළමයි විද්‍යුත් මුදල් කියලාත් අපිට ගණන් ගන්න වෙන්නේ. එතකොට අපේ account එකක දැන් හිතන්නකෝ අපේ කාඩ් account එකක තියෙන මුදල නැත්නම් ඒ අපේ පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන අගය අපිට තප්පර කිහිපයක් ඇතුළත වෙනත් පුද්ගලයෙක්ට යවන්න පුළුවන්. ඊට පස්සේ අපි සාපේක්ෂව ගත්තොත් මුදල් වලින් ගනුදෙනු කරනවා නම් අපි ඒකෙන් මුදල් ගන්න ගිහිල්ලා මුදල් අරගෙන තමයි අදාළ පුද්ගලයාට දෙන්න වෙන්නේ. එතකොට අපි ගත්තොත් විද්‍යුත් මුදල් පූර්ණ ද්‍රවශීලතාවයක් තියෙනවා කියලා සලකන්න පුළුවන් අපිට. පැහැදිලිද? එතකොට මෙතනදී කියනවා ව්‍යවහාර මුදල් අර පූර්ණ ද්‍රවශීලතාවයක් සහිත මුදල් වල තරම් ද්‍රවශීලතාවයක් නැහැ. ඒ කියන්නේ යම්තා කාලයක් ගත වෙනවා මුදල් බවට හරව ගන්න. එහෙම වුණා ඉතා ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන්. මුදල්ම නෙමෙයි මුදල් කරගන්න පුළුවන් ඉතා ඉක්මනින්. ඒවලට අපි කියනවා ආසන්න මුදල් කියලා. පැහැදිලිද ළමයි?
ඒකට ඔයාලට උදාහරණ අපි කතා කරා පාඩමේදී මුදල් මාතෘකාවේදී කතා කරා. ඊළඟ සමන්ත විසින් ශාක්‍යයාගේ ව්‍යාපාරයෙන් අප්‍රේල් මාසයේ මිලදීගත් භාණ්ඩ තොගයක් සඳහා රුපියල් 28000ක් මැයි මාසයේදී ගෙවා පියවන ලදී. මෙම ගනුදෙනුව මගින් පිළිඹිබු කරන්නේ මුදලේ කිනම් කාර්යද කියලා අහනවා. අපි කිව්වා ළමයි මුදලේ කාර්යයන් හතරෙන් කාර්යයක් වෙනවා. ණය ගනුදෙනු සම්බන්ධව ණය ගනුදෙනුව කියලා මෙතනදී කතා වෙන්නේ ළමයි ලබන මාසයේදී ගෙවන අරමුණෙන්. ඒ කියන්නේ ණයට භාණ්ඩ ගත්තා කියලා තමයි කියන්නේ. ණයට ගැනීමේ හැකියාව අපි හඳුන්වන්නේ ළමයි විලම්භිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම කියලා. අනාගතයේදී ගෙවීමේ අරමුණෙන් නැත්නම් කොන්දේසියෙන් නැත්නම් ගිවිසුම්ගත වෙලා වර්තමානයේදී ගනුදෙනු කර ගැනීමේ හැකියාව. අපි කිව්වා විලම්භිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම කියලා. පැහැදිලිද? ඒකෙත් ළමයි 4 දෙනෙක් හරි දෙන්නෙක් වැරදි. වටිනාකමේ සන්නිධියක් කියන්නේ ළමයි අපි සල්ලි ඉතුරු කිරීම. නිදියක් අපේ නිදානයක් නැත්තම් වක්කමක් විදියට මුදල් ඉතුරු කර ගැනීමේ හැකියාවට තමයි ඉතිරි කිරීමේ හැකියාවට තමයි වටිනාකමේ සන්නිධියක් විදියට කටයුතු කරනවා කියලා කියන්නේ. වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම කියන ළමයි අපි පෑනක් ගත්තොත් රුපියල් 10ක් කියලාම ඉන්නේ මේ රුපියල වටිනාකමේ මනින මිනුම් දණ්ඩක් වුණා හිමි. රුපියල් ඒකක 10ක් වටිනවා පෑන. ඒකට තමයි අපි වටිනාකම මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියා කිරීම කියලා කියන්නේ. අපි යනවා ඊළඟ පාත් සඳහන් ඒවා අතුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය ආයතන කාර්යයක්. ළමයි වහිනවා. සිග්නල් නැතුව අයගේ සමහරක් විට නියෝජ්‍ය ආයතන කාර්යයක් වන්නේ මොකක්ද කියලා ළමයි අහන්නේ. එතකොට මහා බැංකුවේ අපි කතා කරා ප්‍රධානම කටයුතු දෙකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රධානම කාර්යයන් ඊට පස්සේ ඒ කාර්යයන් වලට දෙවනි උපකාර්යයන් සහ නියෝජ්‍ය ආයතන කායතන. නියෝජ්‍ය ආයතනයක් විදියට ඉෂ්ට කරන කාර්යයන්. එතකොට තමයි මුදල් ප්‍රතිපත්ති මෙහෙයවීම, මුල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගැනීම, නිල සංචිත කළමනාකරණය, විදේශ සංචිත කළමනාකරණය, බැංකු නොවන කටයුතු අධීක්ෂණය කිරීම කියන්නේ මහ බැංකුවේ කාර්යයන්, ප්‍රධාන කාර්යයන්. නියෝජ්‍ය ආයතන කාර්යයක් තමයි ළමයි විදේශ විනිමය කටයුතු පාලනය. ඔතනදී ළමයි අපි නියෝජ්‍ය ආයතන කාර්යයන් කියලා වෙනම පොඩි කුඩා අනුමාතෘකාවක් විතරයි කතා කරන්නේ. නියෝජ්‍ය ආයතන කාර්යයන් කියලා මෙන්න මේ කාර්යයන් කියලා අපි හඳුන ගන්නවා. හැබැයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගැනීම මුදල් ප්‍රතිපත්ති ගැන අපි පුළුල්ව කතා කරමු. හරිද ළමයි? එතනදී අපි වෙනස මතක තියාගන්නවා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයන් සහ මහා බැංකුවේ නියෝජ්‍ය ආයතන කාර්යයන් කියලා. අපි යන ළමයි ඊළඟ ප්‍රශ්නය පරිගණක භාවිතා කරමින් බැංකුව අතර සිදුවන ගනුදෙනු පියවීම සඳහා භාවිත කරන ක්‍රමය වන්නේ. අපි මූල්‍ය උපකරණ නැත්නම් මූල්‍ය යටිතල පහසුකම් විදිහට ළමයි අපි කතා කරා. ක්‍රම කිහිපයක් ගැන. ඒකෙන් ළමයි අන්තර් බැංකු ගෙවීමේ ක්‍රමය. එතනදී වචනයෙන්ම අඳුන ගන්න පුළුවන් ළමයි. ශ්‍රී ලංකා අන්තර් බැංකුව. ඒ කියන්නේ බැංකු අතර ගෙවීම් සිදු කරන ක්‍රමයක් තමයි එතනදී කියන්නේ. ප්‍රශ්නය අහන්නෙත් ඒකයි. බැංකු අතර සිදුවන ගනුදෙනු පියවීම. එතකොට මේ වචනයෙන් ඇල්ලුවේ හැකි ළමයි අපිට කතා කරා ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. නිර්ලේඛන සුරකුම් පද්ධතිය කියන්නේ ළමයි අපි ගොඩක් වෙලා නිර්ලේඛන සුරකුම් පද්ධතිය පාවිච්චි කරන්නේ කොටස් වෙළඳපොලේ කොටස් විකුණුනාම කොටස් බලපත්‍රය ඉස්සර ළමයි රිසිට් එකක් දෙනවා කොටසක් මිලදී ගත්තාම. දැන් රිසිට් එකක් නැහැ. දැන් ලේඛන රහිත අර CDS account එකක් කියනවා අපි ඒ ශ්‍රී ලංකා ඒ CDS account එකට තමයි ඒක ඇතුල් වෙන්නේ. ඔයා ගත්තු ඒවා සහ විකිණිච්ච ඒවා වාර්තා වෙන්නේ පරිගණකගත ක්‍රමයක්. ඒක ලේඛන භාවිතය අඩු කරන එක. ලංකා සෙටල් කියන්නේ වෙනම එකක් ළමයි. මේකෙදි කතා කරා එතකොට බැංකුව අතර සිදුවන ගනුදෙනු පාවිච්චි කරන්නේ
අන්තර් බැංකු ක්‍රමය. 4 දෙනෙක් ගියාරි දෙන්නෙක්ගේ වැරදි. අපි යනවා ඊළඟ ප්‍රශ්නය. වාණිජ බැංකුව වල ණය දීමට අදාළ සාවද්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. බැංකු ණය ළමයි අපි ප්‍රධාන කොටස් කිහිපයකට බෙදුවා. හරිද? එතකොට මෙතනදී සාවද්‍ය ප්‍රකාශය අහන්නේ ජංගම ගිණුම් හිමියන්ට පමණක් නෙමෙයි ළමයි අපි බැංකු ණය ලබා ගන්න පුළුවන් කියලා කිව්වේ. සාමාන්‍ය බැංකු ණයක් තියෙනවා. ජංගම ගිණුම් හිමියන්ට හම්බෙන්නේ බැංකු අයිරාව කියන බැංකු ණය පහසුකම්. හරිද ළමයි? ඔතනදී වැරදි ප්‍රකාශය අහන්නේ ජංගම ගිණුම් හිමියන්ට විතරක් නෙමෙයි අනිකුත් ගනුදෙනුකරුවන්ටත් මිලදී මේ බැංකුවකින් ණයක් ලබා ගන්න හැකියාව තියෙනවා. හරිද? ඒතර විශ්වාසවන්තකම බලනවා ළමයි මොකද විශ්වාසවන්තකම මත තමයි ණයක් ලබා දෙන්නේ. නැත්තම් විශ්වාසයක් නැත්තම් ණයක් ලබා දෙන්නේ නැහැ. විශ්වාසවන්තය බව තහවුරු කර ගැනීම වැඩි දුරට තහවුරු කර ගැනීමට තමයි ඇප පාවිච්චි කරන්නේ. හරිද ළමයි අපි යනවා ඊළඟ අවසාන ප්‍රශ්නයේ පාස් සඳහන් ඒවායින් විධාන චෙක් පතක් ගැන කියවෙන ප්‍රකාශය තෝරන්නලු. අතනදී ළමයි අපි චෙක් පත් වලදී කතා කරා විධාන චෙක් පතක් බවට ධාරක සහ විධාන චෙක් පතක් බවට වෙනස තමයි රැගෙන හෝ එන රැගෙන හෝ රැගෙන එන්නාට යන යෙදුම තියෙන ඒව තමා ළමයි ධාරක චෙක් පත. එතකොට ඒ යෙදුම කපා හැරලා තිබුණොත් ඒක විධාන චෙක් පතක් වෙනවා. පැහැදිලිද? ආදායකයාගේ ගිණුමට පමණයි යයි කියන්නේ ළමයි ඒ රේඛිත චෙක් පත්. ඒතර චෙක් පතේ අයිනේ තියෙනවා හෝ රැගෙන එන්නට ආදායකයාගේ නම ලියලා අයිනේ වගන්තියක් තියෙනවා දකුණු පත පැත්තේ අයිනේ තියෙනවා හෝ රැගෙන එන්නාට කියලා පොඩි යෙදුමක්. අන්න ඕක තියෙනවා නම් ඒක ඒ විදිහටම තියෙනවා නම් අපි ඒක කියනවා ධාරක චෙක් පතක් කියලා. ඒක කපා හැරලා තියෙනවා නම් අපි ඒක කියනවා ඒක රැගෙන එන්නාට හෝ නෙමෙයි එතන තියෙනවනේ එක්ක නියෝගය